අයිබෝවන් සුබෝදෑසනක්. අපේ මෙත්නෙත් පාමුල වැඩසටහන ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. දිනෙන් දින සමාජයේ පිරිහීම් හමුවේ ඒ පිරිහීමට මුල හිත බව හඳුනා ගන්නට ඒ සඳහා තිබෙන රැකවරණය, ඒ මිදෙන්නට තිබෙන මාර්ගය ධර්මයෙන් පරිබාහිර වෙනත් දෙයක් නොමැති බව මනාසේ පසක් වන ධර්මානුශාසනාව මෙත්නෙත් පාමුල ආරම්භ කරන්නටයි අපි සූදානම් වෙන්නේ. ලෝතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සමුදායයි අපි පසුගිය වැඩසටහන් කිහිපය තුළ ඔබට සමීප කළේ. මම හිතන්නේ අද දවස තුලදීත් ඔබට ඒ වාග්යයි හිමිවන්නේ අපේ පූජනීය වන්දනීය දේශකයන්න් වහන්සේ. සෑම විටම මේ ශ්‍රාවක පක්ෂයේ වෙනින් අපේ නෙත්තහන ඇත්තන් වෙනුවෙන් තමන්ගේ හිතට තදින් කාවැදෙන්නටත්, අනිත් පසින් ධර්මයට ඒමටත්, ඒ වගේම තමන්ගේ ලෞකික ජීවිතයේ පැවතිනා වූ විවිධ බාධක, කම්කටොළු, ගැටලු निराකරණය කරගන්නට තමන් තුළම ශක්තියක් ගොඩනගන්නටත් මෙත්නෙත් පාමුල ඉවහල් කරගන්න. ඒ නිසා එක් පැත්තකින් දහම් අවබෝධය, අනෙක් පසින් ජීවිතයේ සැපවත් භාවය, ඒ සියලු දේවල් තුල මේ සංසාර ගමනට නැවතීමේ තිත තබන්නට හැකි මාර්ගය අප තුලින්ම ගොඩනැංවීමේ පරම පවිත්‍ර චේතනාව පෙරතර කරගත් මෙත්නෙත් පාමුල ආරම්භන මොහොතේ පූජනීය වන්දනීය ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතන අධිපතීන් වහන්සේ, ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේව බොහෝම සත්සිතින් ගෞරවයෙන් අද මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබනවා. උන්වහන්සේ වගේම මේ විහාරස්ථානයේ වැඩවෙසෙන සියලුම ගෞරවනීය මහා සංඝරුවන, ඒ වගේම මෙහෙණින් වහන්සේලා, net අහන මේ බණ අහන්නට සූදානම්ව සිටින ගෞරවනීය මහා සංඝරුවන පිළිගෙන අපි පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට යොමු කරනවා. සෑම සියලු දෙනා වෙනුවෙන්ම ඒ උතුම් ධර්ම භාග්‍ය අපේ හිතේ ගොඩනැගෙන දහම් අවවාදය, ධර්මානුශාසනාව ආරම්භ කරන්නට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සඳහම් අමා නදියෙහි පිහිටා සැනසෙන්නට නිරතුරුව නමාගත් සිත්තති අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සමූහයට පින්නති ඔබත් මමත් සුපුරුදු ලෙස කරනු ලබන දේවතා ආරාධනාවටයි දැන් අපි එක්වන්නේ. සුව විඳිනා දෙවිඳුනි ඔබ දෙව් විමන කරැඳී, නෙත යොමනා මනුලොව වෙත මෙත් ගුණයෙහි රැඳී, සිත යොදනා දහම් මඟට තෙරුවනටම බැඳී, ඇරයුම් කරනෙමි දෙවිඳුට භක්තිය තුල රැඳී. සක්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ, චාන්තලික්කේ විමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගානේ, ගේහවත් තුම්හි කෙත්තේ බුම්මා ඡායන්තු දේවා, ජලතල විසමේ යක්ක ගන්ධබ්බනාගා, තිට්ඨන්තා සන්තිකේදං මුනිවර වචනං, සාදවෝ මේ සුනන්තු. ඒ දෙව්බඹ සේනාව සමගින් භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ ළඟ අපගේ নমස්කාරය පුද කරමු. අමරස බෙදාදී සත්වග වෙතම බැඳී, මගේ බුදු රදුන් බුදු මඟ හෙළී කරන ලදී, මගේ හිත සදා සැනසෙන්නට නිවනේ රැඳී, බුදු පානමද මම අවසර ලබන ලදී. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු. පරම පූජනීය වන්දනීය මහා සංගරුවනට අපගේ ගෞරවාදර නමස්කාරය වේවා. ඔබ වහන්සේලාගේ කරුණාබර ආශිර්වාදය අපටද වේවා. පින්වත් මෙහෙණින් වහන්ස, ශ්‍රද්ධාකාමී වාසනාවන්ත ධර්මකාමී පින්වත්නි, ඔබ හැම දෙනාම ධර්මයෙන් සනහන්නට සැනහෙන්නටයි සූදානම. අද දවසේ උතුම් සද්ධර්ම දේශනාවේ සඳහම් නදියේ පිහිනන්නට අපට වාරුව ලබා දෙන දායකත්වයේ පිළිබඳව අපි ආරම්භයේ සිහිපත් කරන්නට කැමති. අද දවසෙත් වේරහැර පන්නල පදිංචි විශ්‍රාමික හෙද ආචාර්යනී රම්‍යා තෙන්නකෝන් පින්වත් මහත්මියත්, එවැගේම එතුමියගේ ආදරණීය ස්වාම පුරුෂයාණන් වන විශ්‍රාමික පොලිස් නිලධාරී YHP සිරිසේන පින්වත් මහත්මාත් කියන මේ දෙපළ මාර්තු 27 වෙනි දිනට යෙදෙන 74 වෙනි උපන්දිනය නිමිති කරගෙන ආශිර්වාද කර ගැනීම විශේෂ අරමුණු කරගෙනයි අද මේ ධර්මදේශනාවේ දායකත්වයට සම්බන්ධ වෙන්නේ. ඒ උතුම් සඳහම් අමානදියේ පිහිනීමේ සූදානම වශයෙන් සෑම දිනම සාදුනාදයක් පවත්වා සූදානම්. සාදු සාදු සාදු. ශ්‍රද්ධාකාමී වාසනාවන්ත ධර්මකාමී පින්වත්නි, යමෙක් යමෙකුට ප්‍රියමනාප වූද දෙලොව අර්ථවත් වන්නා වූද දෙයක් කැමති වෙනවා නම් ඒ කැමති වන දේ පරිත්‍යාග කිරීම, පරිත්‍යාග කරන්න යමක් බලාපොරොත්තු වෙනවා නම්, යමක් පතනවා නම් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ කරගන්නට හේතු බොහෝත වෙනවා. පින්නති ඔබ දන්නවා, ධනක් දුන්නම පින්නති ඔබට නිතරම මහා සංගරුවනින් ආශිර්වාද ලැබෙනවා, ප්‍රාර්ථනාවක් කෙරෙනවා. ඉච්ඡිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோ පන්න රසියත. පින්නත් ඔබ ඉච්ඡිතං යමක් කැමති වෙනවද? පත්තිතං යමක් ප්‍රාර්ථනා කරනවද? කිප්පමේව සමිජ්ජතු ඒ හිතන පතන ප්‍රාර්ථනාව හැකි ඉක්මනින් ඉෂ්ට සිද්ධ වේවා. කිප්පමේව සමිජ්ජතු, කිප්පමේව කියන්නේ වහවහ ඉෂ්ට වේවා. සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා, ඔබේ හදවතේ යම් චිත්ත සංකල්පයක් ඇද්ද ඒ චිත්ත සංකල්පේ පූර්ණේ වේවා. සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා ඡන්தோ පන්න රසියත. පුරපෝදා නැගෙන පුරහඳේ අඩුවක් නැහැ. අටවකමෙන් නොව පුරපෝදා හඳ පිරිපුන් එකක්. ඡන්தோ පන්න රසියත. ඒ පන්න රසිය හේවත් පුරපෝදාට පායන සඳවාගේ කිසි දෙයකින් අඩුවක් නොවන්නට ප්‍රාර්ථනා කරන එකයි දන් දුන්නම පින්දීම උදෙසා ආරම්භක ගාථා රත්නය වශයෙන් මහා සංඝරත්නය දේශනා කරන්නේ. ඇත්තෙන්ම අද අපට මේ දහම් රසයේ වින්දනය කරන්නට තාමත්ම කැමැත්තෙන්, ආදරයෙන්, භක්තියෙන් දායකත්වයේ සපයන දායක පින්නතුල්ලාට අපි විශේෂයෙන් ආශිර්වාද කරන්නට ඕනේ ඒ ප්‍රාර්ථනාවෙන්. මොකද දහම් කැමැති ඔබට දහම ලැබෙනවා. දහම් දෙසුමට කැමැති අපට දහම් දෙසන්නට තෝතැන්න හදලා දෙනවා. ඊට දායකත්වයේ දරනවා, ශක්තිය ලබා දෙනවා, ශාසන උන්නතියට අපටත් ආශිර්වාද කරනවා. ඒ වගේම අපෙත් ආශිර්වාදය ලබනවා. එම සදහැවතුන්ට පින්නති ඔබත් මමත් එක්ව ඒ ප්‍රාර්ථනාව කරන්නට ඕනේ. හැමදාමත් ඉතින් ඒකට වෙනම කාලෙ වෙන් කරගන්න බැරි වුණත් බෞද්ධයන්ට හොඳටම අහලම පාඩම්. ඉච්ඡිතං පත්තිතං තුයිහං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා. වෙලාවක කියනවා මනි ජෝති රසෝ යත ඡන්தோ පන්න රසියත. කුමක් කිව්වත් අඩු ගානේ ගාතාව කියලාම සෙත් පතන්න පුළුවන් නම් හොඳයි. එහෙම බැරි වුණත් පින්පෙත් දීම අපි මූලික තේමාවක් බවට පත් කරගමු. ඒ දායක පින්නතුලා යමක් ප්‍රාර්ථනා කරනද ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්නට එවිට මේ අරමුණු වලෙහි සඳහන් වන ප්‍රාර්ථනා ඉෂ්ට කර ගැනීමට ශක්තිය සැලසෙනවා. අප දැන් මේ ධර්මදේශනා අපෙහි විස්තර කරන්නේ අපේ සිත, තම තමන්ගේ සිත ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකට කොට වදාළ ගුණයන්ගෙන් සෝභාමත් කරගන්නේ කොහොමද කියලා. අපි කොහොමද අපේම හිත දමනය කරගන්නේ? අපේම හිත දමනය කර ගැනීම සඳහා තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සිත දමනය කරගත්තා පමණක් නොවේ, අන්‍යයන්ගේ සිතුත් දමනය කළ ආකාරය පැහැදිලි කරන ධර්ම කරුණුත් අපි ඉගෙන ගන්නවා.
ඒ තුළ අපිට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව උතුම් වූ බුද්ධ ගෞරවයත් ඒ තුළින් පහළවන අනුත්තර පුරුෂ ධර්ම සාරථී ගුණ සම්පත්තිය ගැන අවබෝධයක් ලැබෙනවා. කොහොමනත් අපි හැමදාම සිහිපත් කරනවා වගේ අද අපි ශ්‍රාවකයෙකු විසින් තමන්ගේ අධ්‍යාත්මය දමනය කරගත්ත ආකාරය ගැන විවරණය කරගන්නටයි තේමා කළේ. ඒ තේමාවට පිවිසෙන්නට මත්තෙන් මම කැමති නැවතත් අපේ හදමන්දිරය රන් බඳුනක් බවට පත් කරගන්නට බුදුගුණ උපයුක්ත වෙන හැටි, රන් පහනක් බවට පත් කරගන්නට බුදුගුණ උපයුක්ත වෙන හැටි, එවැගේම රුවන් නැවක් බවට හිතපත් කරගන්නට බුදුගුණ උපයුක්ත වෙන හැටි සිහිපත් කරන පුංචි කාව්‍ය තුනක බුදුගුණ අමුණලා ඔබට සිහිපත් කරන්නට. ඒ ටික මෙන්න මෙහිමයි. අරහං ගුණ සිත පිරිසිදු කරන සම්බුදු ගුණ අවබෝධය දෙවන විදුනන ගුණ මගේ නුවණැස වඩන රන් බඳුන කිසිත ඒ ගුණ දරන. මම නැවත වතාවක් කියන ඔබට මතක ලියාගන්න ලියාගන්නවා හොඳටම. අරහං ගුණ සිත පිරිසිදු කරන සම්බුදු ගුණ අවබෝධය දෙවන විදුනන ගුණ මාගේ නුවණැස වඩන රන් බඳුන කිසිත ඒ ගුණ දරන. අපි ඒක ටිකක් තේරුම් අරගෙන ඉමු. පින්නත් ඔබ දන්නවා සිංහතෙල් රැඳෙන්නේ රන් භාජනයක. සිංහතෙල් කියන්නේ දුර්ලභ දෙයක්. ඉතා ඉක්මනින් වෙනත් භාජනයක දැමුවොත් වාෂ්ප වෙන දෙයක්. නමුත් සිංහතෙල් රැඳෙන්නේ රත්තරන් සුරයක නැත්නම් රන් භාජනයක. ඒ වගේ රන් බඳුනක් බවට හිතපත් වෙන්නේ කොහොමද? රන් කියලා කියන්නේ ඊටාම පිරිසුදු මූලද්‍රව්‍යයක්. එතකොට අරහං ගුණ සිත පිරිසුදු කරන. හිත රන් බඳුනක් වෙන්නට නම් නිතරම හිත පිරිසුදුව තියෙන්න ඕනේ. මතු පිටින් වචනෙන් විතරක් පිරිසුදු බව නෙමෙයි. හදවතේ ඇතුළෙම පිරිසුදු බව ඇති වෙන්න ඕනේ. එතකොට අරහං ගුණෙන් හිත පිරිසුදු කරගත්තු කෙනෙක් නම් පින්නැති ඔබත් මම අපි හිතන දේම ප්‍රකාශ කරන අය වෙන්න ඕනේ. අපි ප්‍රකාශ කරන දේම කරන අය වෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේගේ විශේෂ ගුණයක් තියෙනවනේ යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී. යමක් කියන්නේද එයම කරන, යමක් කරන්නේද එයම කියන ආධ්‍යාත්මික තත්වයක් තමා තුළ තියෙන්න ඕනේ. ඒක දකින්න පුළුවන් වෙන්නේ Tamanටමයි. හෘද සාක්ෂියම තමයි තමන්ගේ හිතේ පවිත්‍රතාවය හෝ අපවිත්‍රතාවය මැනගන්න පුළුවන් හොඳම සාධකය. අනුන්ට කියන වචන අපි සමහර විට අනුන්ගේ ප්‍රසාදයේ දිනා ගැනීම සඳහා සමහරලාට හිතේ පැහැදීමක් නැතත් ප්‍රසාදාත්මක ගුණය ඇතුව වචන කියනවා. සමහරට හිතේ ගෞරවයක් නැතත් අපි වඳිනවා. නමුත් අපේ හිත දන්නවා. ඇත්තට මම මේ වඳින්න ඕන හින්දා වඳිනවා මිසක් ගෞරවයක් නැහැ. මම මේ ඒ වෙලාවට එහෙමයි කියලා උත්තරයක් දෙන්න ඕන හින්දා කිව්ව මිසක් මම ඒක එහෙම නෙවෙයි කියලා දන්නවා. ওই විදිහට හිත ඇතුළෙන්ම පැහැදීමක් නැතුව ක්‍රියාත්මක වෙන හැටි බාහිරින් තමන්ගේම හිත දන්නවා. ඒ වගේම හෘද සාක්ෂියට එකඟව තමන් වහන්සේ හෝ වේවා තමන් වේවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා තමන්ගේ හිතේ යම් කිසි කෙනෙකුට උත්තුංග ශ්‍රද්ධාවක් තියෙනවා නම් එයා ආසන්නේ ඇතත් නැතත් පෙඩෙන මානක හිටියත් නැතත් ඒ දෙසට හැරිලා අපි වන්දනා කරනවා. අන්න හිතේ පැහැදීම. තමන් දන්නවා තමන්ගේ හිතේ විශාල පැහැදීමක් තියෙනවා. සමහර විට දැන් පින්නැති ඔබට මේ ධර්ම දේශනාව අහද්දී ඒ වගේම වෙනත් ධර්ම දේශකයන් වහන්සේලාගේ ධර්ම දේශනා අහන්න ඔබ හුරු පුරුදු වෙලා තියෙනවා. උන්වහන්සේලා ඇස් ඉදිරියේ පෙනුනත් නැතත් උන්වහන්සේලාට ඇහුණත් නැතත් අනේ ඔබ වහන්සේලාට ධර්මාවබෝධයම ලැබෙන්න ඕනේ. ඔබ වහන්සේලාට යහපතක් සැපතක් ශාන්තියක් නිරෝග බවක්ම ලැබෙන්න ඕන කියලා හදපත්ලින් පින්නැති ඔබ ප්‍රාර්ථනා කරනවා. අපට ඇහෙනවට නෙමෙයි. ඒ ඔබේ හෘද සාක්ෂියට එකග ඔබ දන්නවා ඔබ අවංකවම සෙත්පතන ශ්‍රාවකයෙක්. ඔබ අවංකවම සෙත්පතන ශ්‍රාවිකාවක්. පින්වත්නි දැන් අරහං ගුණය තමන් තුළ තියෙනවද නැද්ද කියන කාරණාවේදී අරහං කියන වචනේ තමයි ගැඹුරින්ම අවබෝධ කරගත යුත්තේ. හිත රම්භාජනයක් වෙන්නේ එතකොට. එතකොට තමන්ගේ හිත අභ්‍යන්තරිකට පිවිසිලා බලලා තමන් තේරුම් ගන්නවා ඔව්
මගේ හිතේ මේ ඇතිවෙච්ච සිතුවිල්ල මෙන්න මේක හොඳ සිතුවිලි වශයෙන්ුත් නරක සිතුවිලි වශයෙන්ුත් දැකීම අධ්‍යාත්මික වශයෙන් තමා කෙරෙහි දැකීමෙන් යම්කිසි ප්‍රබුද්ධතාවයක් උපදව ගන්න පුළුවන් සතර වීර්ය හරහා ඕනම කෙනෙක්. අරහං ගුණය කියන්නේ රහසින්වත් පව නොමැති හිත බව හැබෑව. දැන් මෙතෙන්දී අපි අරහං ගුණය හදාගන්න යන ගමනක් නෙමෙයි. එතකොට හෘද සාක්ෂියට එකඟව පින්නති ඔබට තේරෙනවා නම් මේක මගේ ඇති සිද්ධ වෙච්ච අකුසලයක්. අකුසලයේ වශයෙන් දකිමින් ඒ අකුසලයේ කොටස් දෙකකට බෙදා ගන්න ඕන. උපන්න අකුසලයයි නූපන්න අකුසලයි. එතකොට උපන්න කුසල් ප්‍රහීන කිරීම තමයි නූපන්න කුසල් නූපදවා ගැනීමට හදවත තුළ වෑයමක් ගොඩනගනවා නම් ඒ බඳු එක්කනට ඊළඟට ඊට ප්‍රතිපක්ෂ ධර්ම දෙක උපදිනවනේ. අන්න එතන තමයි අරහං ගුණයේ වර්ධනය දකින්නේ. අපි කාටවත් මේ දැන් අද මේ මොහොතේ මගේ හිත අරහං කියලා දකින්න හැකියාවක් නැහැ රහතන් වහන්සේ ඇරෙන්නට. ඒ ගමනේ යන්නට වමනා කරන මාර්ගෝපදේශකත්වය හොඳින්ම සලසා ගන්නම බනහන්න ඕනේ. මොකද අපේ අරමුණ අරහං ගුණය වඩවා ගැනීමනේ. ඒතර අරහං ගුණය පැයක් දෙකක් එක ඉරියව්වේ මෙනෙහි කරන්න පුළුවන්කම ලැබීම නෙමෙයි අරහං ගුණය වැඩි වීම කියන්නේ. මේ වඩනවා කියන කාරණා හොඳට තේරුම් ගන්න ඕන. අකුසල් ප්‍රහාණය කිරීමත් කුසල් උත්පාදනය කිරීම හා වර්ධනය කිරීමත් කියන දෙක තමයි මේ අරහං ගුණේ වඩනවා කියන එකේ තේරුම. බුදු ගුණ තියෙන්නේ වඩන්න මිසක් කියන්නවත් වන්දනා කරන්නවත් විතරක් නෙවෙයි. ඒ කියන්නේ වන්දනා කරන්නේ බුදුරජාණන් වහන්සේ තුළ තියෙච්ච මහා ගුණයන්ට ගෞරව කිරීම වශයෙන් කියන එක මම නිතර කියලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේට එය ප්‍රමාණවත් වන්දනාවක් වෙන්නේ නැහැ. අග්‍ර වන්දනාවක් වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති පූජාවමයි අග්‍රවන්නේ. දැන් මේ සකස් කරන්නේ ඔය හිත් වලට කියලා දෙන්නේ අරහං ගුණේ වඩවන හැටි. ඔබලගේ දැනට අරහං ගුණේ නැහැ. නමුත් අරහං ගුණේ හදා ගන්න මොකද කරන්න ඕන? අරහං නොවන ගුණ මේ හිත ඇතුලේ තියෙනවා කියන එක තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන අන්න පින්වත් ඔබේ හිත දමනය කර ගන්නවා. දැන් මේ අපි කතා කරන්නේ අනුත්තර පුරුෂ ධම්මසාරති ගුණය ගැනනේ. පින්වත්නි දැන් මේ හිත දමනය කරගන්න මොකද කරන්න ඕන? කෙලෙස් වලට වැටී තිබෙන හිත දමනය කරගෙන නිකෙලෙස් තත්වයට ගේන්න ඕනේ. අරහං ගුණය හැදෙන්නේ එතකොට. උදාහරණයක් වශයෙන් දැන් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ කේසී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අහනවා කේසිගෙන් ඔබ කොහොමද අශ්වයන් දමනය කරන්නේ? ස්වාමීනි මං ක්‍රම තුනකින් අශ්වයන් දමනය කරනවා. කොහොමද? සෞම්‍ය විදිහට අශ්වයන්ට කතා කරලා අශ්වයන් දමනය කරනවා. ඒ වගේම ටිකක් රළු විදිහට අශ්වයන්ට සැරවැර කරලා මං අශ්වයන් හික්මවනවා. තුන්වෙනි ක්‍රමය සෞම්‍ය විදිහටත් රළු විදිහටත් දෙකෙන් මං අශ්වයන් දමනය කරනවා. හතරවෙනි ක්‍රමේ ස්වාමීනි එක ක්‍රමයකින්වත් දමනය කරන්න බැරි වුණා. මං ඒ අශ්වය මරා දානවා. මොකද හේතුව අපේ පරම්පරාවටම ඒක නින්දාවක් වන නිසා. කේසි අහනවා බුදුහාමුදුරුවනේ මං එහෙනම් ඔබ වහන්සේගේ බුදු ප්‍රශ්නයක් අහන්නද? ඔබ වහන්සේ කොහොමද තමන් වහන්සේගේ ශිෂ්‍යයන් මේ ආකාරයට දමනය කරන්නේ? මමත් ඔය ක්‍රම හතරම භාවිතා කරනවා. මොකද ක්‍රම හතර? සෞම්‍ය ක්‍රමයෙන් මම මගේ ශ්‍රාවකය හික්මවනවා. කොහොමද සෞම්‍ය ක්‍රමයෙන් හික්මවන්නේ? කායික වාචසික මානසික සුචරිතයන් අගය කරලා පෙන්නලා කියා දීලා එබඳු සුචරිතයන් වගාවර්ධනය කරගත හිතකට ලැබෙන උත්කෘෂ්ඨ ඵලය ගැන කියලා දෙනවා. එතකොට මගේ ශ්‍රාවකයෝ අර මම කිව්වා අරහං කියන ගුණ පදවියටපත් වෙනවා. එහෙම නැත්නම් යම් මාර්ග ඵලයකටපත් වෙනවා නැත්නම් ආර්ය මාර්ගයට පිවිසෙනවා. ඒ ආර්ය මාර්ගයට පිවිසෙන්නේ එතකොට අර කෙලෙස් මාර්ගයෙන් හිත හික්මවගෙන. එතකොට දෙවෙනි ක්‍රමය තමයි කායික වාචසික මානසික දුස්චරිතවල ස්වභාවයත් ඒ වගේ විපාක වශයෙන් උපදින ස්ථාන ගැනත් නිරය ගැනත් මම කරුණු පැහැදිලි කරලා දෙනවා. ඒක රළු වශයෙන් කියලා රළු දෙයක් ඉදිරිපත් කරලා මගේ ශ්‍රාවකයන් හික්මවන ක්‍රමයයි. දැන් බලන්න මේ දෙකෙන්ම කියලා තියෙන අර මම කියාපු අකුසලෙන් වෙන වෙලා කුසලයට හිත නමන එකනේ. හිත දමනය කරන එක ගැන මේ කතා කරන්නේ. ඊළඟට තුන්වෙනි ක්‍රමය මම යහපතෙත් අයහපතෙත් දෙකෙහිම විපාක කියලා දෙන්න ඕන වෙච්ච වෙලාවට මේ දෙකම මිශ්‍ර කරලා බණ කියනවා. එහෙම බණ කිව්වමත් මගේ ශ්‍රාවකේ හික්මෙනවා. එතකොට හතරවෙනි ක්‍රමය එහෙම නොවුනොත් මගේ ශ්‍රාවකයෝ මරා දානවා. එතකොටම කේසි අහනවා ස්වාමීනි ඔබ වහන්සේ ප්‍රාණඝාතයට ඉඳුරාව විරුද්ධ කෙනෙක්නේ. එහෙව් එකේ ඔබ වහන්සේ කොහොමද
ශ්‍රාවකයෝ මරා දානවා කියලා කියන්නේ. ශ්‍රාවකයෝ මරා දානවා කියන්නේද? කියන දේ අහන්නෙම නැත්තම් එයාට අවවාද කිරීමෙන් මුළුමනින් ඉවත් වී සිටීම මං ඔවුන් මරණයටපත් කිරීම ලෙස අවධානය යොමු නොකිරීමක් ලෙස මං සලකනවා. අන්න ඒක තමයි මගේ ආර්ය විනෙහි මරා දැමීම. පින්වත්නි, අපි සාමාන්‍ය ජීවිතයටත් හැරලා බලමු. ඔබට තව කෙනෙක් හික්ම ගන්න ඕනකොට ඔබ කියන හොඳින් කියලා බැලුවා මං. ඒ වගේම මං සැරෙන් කියලා බැලුවා. මම ගහලා බැලුවා. දැන් මම වාර 3 ඉවරයි මගේ. මං ඉතින් ආයෙ කියන්නේ නැහැ. ඕන හැටියකට හැදිච්චාවේ. එහෙම කියන අවස්ථාව මේ බණහන අය කොච්චර ඇද්දනේ? උපමාවකුත් කියනවා. කී දේ නාහන ගුරු ඉහළ ගියොත් ඉහළ ඵල පහළ ගියොත් පහළ ඵල. එතකොට කී දේ අහන එකන ඉහළට යන්න ඕන නම් ඉහළට යනවා. පහළට යන්න ඕන තර වළක්වා ගන්න ඕන ක්‍රම විධාන සලස ගන්න ඕන නම් ඒක කරගන්නවා. දැන් මේ ධර්මයේ තුල මුළුමනින් කරන්න පින්නවත් ධම්ම කියන්නේම දමනයනේ. ධම්ම කියන්නේම දමනේ. ඒ නිසා තමයි අනුත්තර පුරුෂ ධම්ම සාරථී ගුණය කියන තැන තමයි මට පෙනෙන්නේ ධම්ම කියන වචනේ හොද්දටම අර්ථවත් වෙන පාඩේ. ඉතින් පින්නති ඔබගේ හිත අරහං පදවියට ගෙනීම සඳහා නම් ඔබ ළඟ තියෙන මම මාළඟ තියෙන දුර්වලකම් අකුසල පාක්ෂික ධර්මයන් අර ප්‍රාණඝාත අදත්තාදාර කාමමිත්‍යාචාර මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්පප්පලාප ඔක්කොම එකතු කරාම මිච්ඡා ජීව මම ජීවත් වෙන්නේ වැරදි ආකාරයෙන් නම් පැවිද්දෙක් වශයෙන් මම සිව්පසේ ලබන්නේ දහමට එරෙහි මාර්ගවලින් නම් දැන් අනේසන ධර්ම 21ක් තියෙනවානේ. එතකොට මගේ පැවිදි ජීවිතය පවත්වාගෙන යාම සඳහා විහෙර විහාර පන්සල් ඉදිකිරීම සඳහා මා කරන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළානේ මෙන්න මේ දේ කරලා වෙලහෙලදාම් කරලා වෙදහෙදකම් කරලා නක්ෂත්‍ර විද්‍යාව කරලා පැවිද්දෙක් වූ ජීවත් වෙනවා නම් පැවිදිවත සම්පූර්ණ කරගන්නට අවශ්‍ය ධන ලෝභ ලබනවා නම් ඒක මම අධහැමි ක්‍රමයක් වශයෙන් දේශනා කරනවා. අනේසන ධර්මයක්. අනේසන කියන්නේ නොසෙවිය යුතු. මොනවද? ධනය. මොනවද? කීර්තිය. ඒ නිසා පින්වත්නි අන පැවිද්දෙකුට නම් සතුටු වෙන්න පුළුවන් මිච්ඡා ආජීවා. මම මිත්‍යා දේවල් වලින් ජීවිතය පවත්වන්නේ නැහැ. පින්නත් ඔබට මේ වෙලාවේ ඔබ ගැන හිතලා සන්තෝෂ වෙන්න පුළුවන් නම් අන්න පින්නත් ඔබ මම ප්‍රාණඝාත කරලා ගන්න සල්ලි වලින්වත් හොරකම් කරලා ගන්න සල්ලි වලින්වත් ඒක විග්‍රහ කරන්න කිව්වොත් පැය ගණනක් යනවා. බොහෝම කලාතුරකින් කෙනෙක් තමයි මේ අකුසලයන්ට නතු නොවන්නේ. නැත්තම් බහුතරයක් ඔය ප්‍රාණඝාත අදත්තා දාන දෙකට ඇතුළත් වෙනවා අනිත් එකට කොහොම වෙතත්. එතකොට මම කාම මිත්‍යාචාරය හැසිරෙන්නේ නැහැ. ධාර්මිකවයි මම පංචකාම සම්පත්තීන් ලබන්නේ, වින්දනය කරන්නේ. මුසාවෙන්, ඔගෙම සුරාවෙන්, බොරුවෙන්, කේලමෙන්, පිසුණු වචනෙන්, අල්ලාප සල්ලාප වලින් මේ කියන කාරණා වලින් මම හිත හික්මවගෙන තියෙනවා, দমনය කරගෙන තියෙනවා. අන්න ඒක මිත්‍යා සම්මා ආජීවයක්. මිත්‍යා ආජීවෙන් වෙන්වීමක්. අන්න පින්නොත් ඔබගේ හිත එකඟව හිතට ඇතුළත බලලා ගිහින් මල්ලඟ අරහං ගුණය වඩා ගන්නට පුළුවන් විදිහේ ලක්ෂණ දැන් මං සකස් කරගෙන ඉන්නවා. ඉස්සර මට එරෙහි වෙන කෙනෙක් සතෙක් වේවා මිනිසෙක් වේවා මරන්න හිතුනොත් මරලා ඉවර වෙනකන්, ගහන්න හිතුනොත් ගහලා ඉවර වෙනකන්, බනින්න හිතුනොත් බැනලා ඉවර වෙනකන් මගේ හිතේ ස්පාසුවක්. දැන් මං ඒකක්වත් නොකර මට එරෙහිව එන කෙනා කෙරෙහි, සතා කෙරෙහි වේවා මට උපේක්ෂාවෙන් බලන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අන්න ඔබේ හිත ඔබ দমনය කරගෙන තියෙනවා. ඉස්සර මට කාගහරි යමක් දැක්කොත් වැඩියෙන් තියෙන එක නගින් ගත්තට කමක් නැහැ නේද කියන අදහස, අයිතිකාරයෙක් නැති දෙයක් ගත්තට කමක් නැහැ නේද කියන අදහසින් හොරකම් කරන්නම හිතෙනවා. ඒ වගේම මට අයිති සේවය හරියට නොකලත් යම් ප්‍රමාණයකින් කළාම මඳයි කියලා හිතලා මං ගන්න වැටුපට සරලන සේවයක් කළේ නැති ඉතිහාසයක් මට තියෙනවා. නමුත් පස්සෙන් පහු මට තේරෙනවා ඒ ධනෙ මට yaadෙන්නේ නැහැ. මම ජීවිතේ හැදෙන්න ඕන කියලා හැදිලා දැන් ඔබ નિયમિત සේවාව විතරක් නෙවෙයි අතිරික්ත සේවාවනුත් කරමින් කාට හරි යහපතක් උදාපත් කරන්න ජීවිතේ හැම මොහොතකම කැප වෙලා ඉන්නවා නම් අන්න ඔබ හිත দমনය කරගෙන තියෙනවා. අන්න කේසීට භාග්‍යතුන් හඳේ වදාළ ආකාරයට මේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ඔබ ගැන මා ගැන දකින්න බණන මේ පින්වත්නි. ඒ අරහං ගුණය පිළිබඳව ධර්ම කාරණා මේ විග්‍රහ වෙන්නේ. එතකොට ඔය හැටියට තමන්ගේ හිත වරදින් මුදවාගෙන තියෙනවා නම් ටිකෙන් ටික වරදින් මිදීගෙන තියෙනවා නම් තව මුදවන්නට කරුණු තියෙනවද කියලා ඔබ හොයලා බලනවා. ඔබ දන්නවා ඔබේ හිතේ ලෝභය සංගවිලා තියෙනවද, ද්වේෂය සංගවිලා තියෙනවද, මෝහය සංගවිලා තියෙනවද? සංගවිලාවත් නැති තැනට ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒක අරහං ගුණය පුරවගත්තු තත්වයක්. ඒ වගේම රහසේ සංගුණය වල කියන අනුසේ ධර්ම කියලා. එතකොට ඔබ දන්නවා ඔබ ළඟ මේ අනුසේ ධර්ම අකුසල පාක්ෂික වශයෙන් තව තියෙනවා. ඒ ටික මම මේ ජීවිතේ මියදෙන්න ඉස්සල්ලා සම්පූර්ණ කරගෙන
සියලු වරදින් අත්මිදී ගත්ත ජීවිතයක් ගත කරනවා කියලා හිතනවා නම් පින්වත්නි ඔබ ඉගෙනගෙන තියෙනවා ශික්ෂා තුනක්. හිත ශික්ෂණයටපත් වෙච්ච ශික්ෂා කියලා කියන්නේ හික්මීමනේ. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. දැන් සීල ශික්ෂාවට මොනවද අයිති වෙන්නේ? ආර්ය අෂ්ටාංග මාර්ගයට බෙදලා බැලුවොත් සම්මා වාචා. දැන් ඔබට මම විස්තර කළා. සම්මා කම්මන්ත, සම්මා ආජීව තුන සීලයට අයිති. එතකොට සම්මා වායාමයේ සතිය සමාධිය කියන තුන සමාධියට අයිති. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන එක ප්‍රඥාවට අයිති. මෙන්න මේ ශික්ෂා ධර්ම තුන යම් කිසි හිතක යම් ප්‍රමාණයකින් වැඩිලා තියෙනවා නම් එයාට සතුටු වෙන්න පුළුවන්. ඒ වැඩුණු ප්‍රමාණය මෙන්න මෙච්චර දුර ප්‍රමාණයකින් මං අරහං පදවියට ඉන්නේ දැන්. මෙන්න එහෙම නැත්නම් මෙන්න මෙච්චර ප්‍රමාණයකට මං ළඟින් ඉන්නේ. දැන් සෝවාන් මාර්ගයට ඇතුළු වුණාම හුඟක් සතුටු වෙන්න පුළුවන්. මම තව පියවර 7කින් ඉස්සරහට ගියාම මට අරහත් ඵලය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව කාරණා විග්‍රහ කරන්නට පින්වත්නි ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳව වෙනම දේශනයක් කරන්න ඕනේ. නමුත් කාරණේ ඉස්මතු වෙච්ච වෙලාවේ මතක් කරන්නම්. නිවනට පිළිපන් යෝගාවචරයට සම්මාදිට්ඨිය තුලින් කෙරෙනවා චතුස්සත්‍ය අවබෝධයේ වළක්වන සිත මෝහ කරන අවිද්‍යාව සිඳ දමලා නිවන් අරමුණු කරගන්න ශක්තියක් ලැබෙනවා. සම්මාදිට්ඨියෙන් මොකද කරන්නේ? අවිද්‍යාව සංසිඳනවා. ඒතර අවිද්‍යාව අකුසලයක්, චතුස්සත්‍ය අවබෝධයේ කුසලයක්. දැන් අපි අකුසල් කුසල් කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. පිනපව් කියන එක විතරක් නෙමෙයි. එතකොට අකුසල් කුසල් කියන එකට කොච්චර වටිනා විග්‍රහයක්, කොච්චර ගැඹුරු විග්‍රහයක් ධර්මයේ සිද්ධ වෙනවද? දැන් පින්වත් ඔබට සම්මාදිට්ඨිය මනක තියෙනවයි කියලා අවබෝධයෙන් ගන්නට නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන මේ කතා කරන්නේ, ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන. එතකොට පින්වත්නි ඔබට සතුටු වෙන්න පුළුවන්. ඔව් මම මෙන්න මේ ප්‍රමාණයෙන් අවිද්‍යාව සිඳ තබාගෙන තියෙනවා. ඒතර අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? දුක ඇතිවීමේ හේතුව දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව අනවබෝධයක් තිබිච්ච තැනින් මං අවබෝධය දක්වා දැන් බණ අහලාම ඉස්සරහට අවිල්ලා තියෙනවා. ඉස්සර ජීවිතේ මට ආපු දුක් කරදර ගැන මම හිතුවේ කර්මයෙන් නිසා හට ගන්න දුක් කරදර කියලා. ඒ නිසා මං දුක් නැති කර්ම හෙව්වා. සැප ඇති කර්ම හෙව්වා. දැන් මම දුක් ඇති කර්ම නම් අකුසල කර්මවල දුක තියෙන බව, ඔගේම පුණ්‍ය කර්ම වලින් සැප විපාක ලබා දුන්නත් සැප විපාක ලබා දෙන දේවල් සියල්ලක්ම අනිත්‍ය බැවින් එතනත් දුක ඇති බව මම වටහා ගත්තා. අන්න මට ඉස්සර තිබිච්ච අවිද්‍යාව, පින පිළිබඳව තියෙනෙත් අවිද්‍යාව පින්නති. පව පිළිබඳව තියෙනෙත් අවිද්‍යාව. කොහොමද පින පිළිබඳව තියෙන අවිද්‍යාව? පිනෙන් ලෞකික සැප සම්පත් බලාපොරොත්තු වෙනවා නම් එයා නොදැනුවත්වම නැවත දුක ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ දුක්ඛ සත්‍ය තෝරන තැන අරිය පරිේෂණ සූත්‍රයේ දේශනා කරනවා. මහණෙනි, ජාතිය උරුම වුණු මම ජාතිය උරුම වෙන දේවල්ම සෙව්වා. ඒ කියන්නේ පින් කරමින් සංසාර ජීවිතයේ අතීත ඉතිහාසයේදී මම නැවත සැපවත් ආත්මවල ඉපදීම පැතුවා. ජරාව උරුම කරගත්ත මම ජරාව උරුම කරගත්ත දේම සසර හෙව්වා. ව්‍යාධි උරුම කරගත්ත මම ව්‍යාධි උරුමව දේම සංසාර හෙව්වා. මරණය උරුම කරගත්ත මම මරණය උරුම වන දේ මෙහෙව්වා මහණෙනි. නමුත් එයින් අත්මිදෙන්නට මට දැන් චතුස්සත්‍ය අවබෝධය පහළ වුණා. අවිද්‍යාව දුරු වුණා. ඊළඟට පින්වත්නි, සම්මා සංකප්පය කෙනෙකු තුළ පහළ වුණාම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්කයන් එකට වියලවමින් සිත නිවනට නංවන ශක්තිය ඇති වෙනවා. සම්මා සංකප්ප පහළ වුණාම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඉවත් වෙලා ඒ වෙනකොට වෙන විතර්ක තුනක් උපදිනවා. මොකද නෙක්ඛම්මයට හිත නගනවා. නෙක්ඛම්මය කියන්නේ සසර නිෂ්ක්‍රමණය කරන්න. සංක්‍රමණය කියලා කියන්නේ ගමන් කිරීම, නිෂ්ක්‍රමණය කියන්නේ ගමන් නොකිරීම. එතකොට ඊළඟ කාරණේ ව්‍යාපාද විතර්ක. ව්‍යාපාදයේ ඇති වෙන හැම තැනකම මට දැන් පහළ වෙන්නේ මෛත්‍රිය. මට එරෙහිව යමෙක් යම් ක්‍රියාවක් කරනවද මට හිතෙන්නේ අනේ මේ මිනිස්සයා පව් කරගන්න හදන හැටි. අනේ මේ මිනිස්සයා ජීවිතේට තමන්ගේ විපත්තියක් කරගන්න හිතන හැටි. කමක් නැහැ මේ කර්මයේ මා වෙත මොහුගෙන් එල්ල වෙන්නේ මගේ කර්ම විපාකයක් නිසා නම් දැන් මගේ කර්ම විපාකයක් ගෙවෙයි. නමුත් මෙයාගේ කර්ම විපාකය අලුතෙන් පටන් ගන්නවා. ඔය දුක් පීඩා විඳින අනුන් නිසා හිංසා පීඩා විඳින සියල්ලන්ටම සම්මා සංකප්පය පහල කරගන්න හොඳ තැනක් මේ. මොකද්ද? මේ මට මේ දරුවන්ගෙන් වේවා, මේ ලේලිලාගෙන්, මේ බෑනලාගෙන්, මේ ස්වාමියාගෙන්, මේ බිරිඳගෙන් කාගෙන් හෝ වේවා මේ අසල්වැසියන්ගෙන් Tamanට පීඩාවක් එනවා. පීඩාව එන තැන ඔබට ව්‍යාපාදය පුහුදුන් හිතක එන්න පුළුවන්. හැබැයි සම්මා සංකප්පේ වැඩුණු හිතක ඒක වෙන්නේ නැහැ. දැන් ඔබ දකින්නේ ඔබ ළඟ සම්මා සංකප්පේ වැඩුණාද?
දැන් අරහම් පදවිය නිකම් පහළ වෙන එක නෙවෙයි පින්නත්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ හිත වඩවා ගැනීමෙන් අධ්‍යාත්මික ධර්මයෙන් වඩවා ගැනීමෙන් ලැබෙන දෙයක්. ඒකයි මම ඔබට මේ විවරණය කරගෙන යන්නේ. ටිකක් සරල නෑ. ටිකක් ගැඹුරුයි මේ දහම් කොටස. නමුත් අවබෝධ කරගත යුතුම දහම් කොටසක්. මේක එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේ අත්දකින්න තියෙන ධර්ම කොටාශයක්. එහෙම නැතුව මේක දැස් පියාගත්තු භාවනාවෙන් විතරක් අවබෝධ වෙන දෙයක් නෙමෙයි. මේක ප්‍රායෝගික ජීවිතෙත් එක්ක සම්බන්ධ කරගන්න දහම් කොටසක්. එහෙම නැතුව හිත රන් බඳුනක් බවට පත් වෙන්නේ නැහැ. තාම කතා කරන්නේ අරහං ගුණ සිත පිරිසුදු කරන කියන කවි පදය. මේක පැය ගණනක් දේශනා කරන්න පුළුවන් දේශනාවක් පින්වත්නි. එතකොට ඔබට හිතෙනවා නම් කමක් නැහැ. මට මේ අය මේ තරම් වෛර මොකද කියලා ඔබ හිතනවනේ. මම මොන වරදක් කළාටද? ඔව් ඒක හරි. ඔබ මේ භවයේ එතන වරදක් කළා නැහැ සමහරට උපකාරයක් වෙයි කළා තියෙන්නේ. හැබැයි ඔබ උපකාරයක් කළත් ඔබේ අකුසලයේ ගෙවිලා ඉවර නැහැ. ඔබ උපකාර කරලා තියෙන්නේ අර බුදුරජාණන් වහන්සේ දෙව්දත්තරට කළා වගේ. ඒකනේ හිතන්න. එහෙම හිතන කමක් නැහැ. හැබැයි මට දෙව්දත්තරලට උපකාර කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මගෙත් පෙර අකුසලයක් නිසානේ. කමක් නැහැ අකුසලේ මා වෙත වැටුණා වේ. මට දුක මං ගැන නෙවෙයි. ඔබට හිතන්න පුළුවන් තත්ත්වය හොඳටම හදා ගන්න පින්නත්. මම නම් කලකිරලා ඉන්නේ මට අහවලු ගැන කලකිරලා ඉන්නේ මට නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ හේතුව නිසා නෑ. ඒක විතරක් නෙමෙයි. හොඳට මතක තියන්න ඔබ ඔබේ හිත দমনය කරගන්න ඕනේ. මොකද මේ පංචකාම සම්පත්තියෙන් පිරිච්ච ඒ දුවන හඹා යන ලෝකේ හිත කෙනෙක් দমনය කරගත්තා නම් එයාට ඒකාන්තයෙන් අර සම්මාදිට්ඨියෙන් පස්සේ පහළ වෙන සම්මා සංකප්පේ පහළ වෙනවනේ. මේ අනුත්තර පුරුෂ ධම්මසාරති ගුණේ වඩවන හැටි කියලා දෙන්නේ. නමුත් අරහං ගුණයයි තෝරන්නේ. මං කියවනේ එක බුදු ගුණයක් තුළ අනිකුත් ගුණ ඔක්කොම අන්තර්ගතයි පින්වත්නි. දැන් මට කිව්වොත් අරහං ගුණය තුළ තියෙන අනිත් ගුණ ටික තෝරන්න කියලා. මට සම්මා සමාධිය දක්වාම ගුණ ටික තෝරන්න පුළුවන්. නැත්නම් අරහං ගුණයේ සිට භගවා ගුණය දක්වා තියෙන සියලු ගුණ අරහං ගුණයේ අන්තර්ගත බව පැහැදිලි කරන්න පුළුවන්. භගවා ගුණය කියන එක විග්‍රහ කරන්න කියලා දුන්නොත් භගවා ගුණය තුළ අරහං ගුණය තුළ ඉඳලා සියලුම ගුණ අන්තර්ගත හැටි පෙන්වන්න පුළුවන්. ලෝකවිදු ගුණය කියන්නේ මොකක්ද කියලා අහුවොත් ලෝකවිදු ගුණය තුළ සියලුම ආධ්‍යාත්මික ගුණ ධර්මතාවෝ ඇතුළත් බව පැහැදිලි කරගන්න පුළුවන්. මට විතරක් නෙමෙයි ඔබත් තමන්ගේ හිත දහමට හැබෑවටම යොමු කරගත්තාම මොන දහමටද? පරමාර්ථ දහමට. ශ්‍රද්ධාව උපදවන ධර්ම කොටසක් තමයි බුදුරජාණන් වහන්සේගේ නව ගුණ මෙනෙහි කිරීම, ගායනා කිරීම, පුද පූජා පැවැත්වීම මේක අවශ්‍යයි. නමුත් ප්‍රඥාවෙන් බලන විට එය බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂ වෙච්ච මේ ගුණ නමයක් නොවේ. අප තුලත් වගවර්ධනය කරගත යුතු කරගත හැකි කරගෙන ගැනීම අපේක්ෂා කළේ ගුණ නමයක් පින්නත් නේ. ඒ නිසා ඔබට දැනෙනවා නම් අනේ මට මේ පීඩාව දෙන අහවල්ලු සංසාරයට මොනතරම්නම් අකුසලයක් එකතු කරගන්නවද? ඉතින් ඒක ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න විදිහක් නැහැනේ. ඒ කාටත් මේ බණ ඇහෙනවනම් ගෙයින් ගෙට මේ වනි වෛරකාරයෝ ඉන්නවනම් ගේ ඇතුලේ මෙවදු වෛරකාරයෝ ඉඳලා මේ වරපද ටික ඇහෙනවනම් එයා හිතා ගන්න ඕන මම අකුසලයක විපාක ලබනවා මිසක් කිසිම හේතුවකින් මින්මතුවට අකුසලයක් රැස් කරන්නේ නැහැ. මම අකුසලයෙන් ජීවිතේ ආත්මදව ගන්නවා. ඉස්සර මම හිතුවේ ව්‍යාපාදයෙන් උත්තර දීමෙන්ම තමයි ව්‍යාපාදේ සංසිඳවන්න පුළුවන් කියලා. දැන් මට මගේ ජීවිතේම අත්දැකීමෙන් පේනවා, ධර්මයේ ඇසීමෙන් පේනවා නහි වේරේන වේරාණී සම්මන්තියද කුදාචන. අවේරේන සම්මන්තියේස ධම්මෝ සනත්තනෝ. මේක සනත්තනෝ මේ සනාතන ධර්මය තුල අවෛරයෙන් වෛරය සංසිඳව ගන්න පුළුවන් එකම තැනට අපි දැන් ඇවිල්ලා තියෙනවා. ඒකට අපේ ධර්මඥානෙ ලැබිලා තියෙනවා. එපා හිත අනුන් එක්ක ගටා ගන්න. සම්මා සංකප්පේ පහළ වෙච්ච නැති හිත හැම වෙලාවෙම ගැටෙනවා. කායික වශයෙන් අනිත් අයත් එක්ක ගැටෙනවා. කායික වශයෙන් ඔබට අනිත් අය කරන එදිරිවාදුකම් කෙරෙහි ව්‍යාපාද ඇති කරගන්නවා. වාචික වශයෙන් කායික ගැටීමට වඩා භයානක විදිහට ගැටීම් ඇති කරගන්නවා. මේ සමූහයක් වාසය කරන හැම තැනකම මේක සිද්ධ වෙනවා. අපි හිතනකොට මේක අපේ ගෙදර විතරයි, අහවල් ගෙදරයි හරි සමගියක ඉන්නවා කියලා, අපේ ගමේ විතරයි මේ තත්ත්වය වෙන ගම් වල ඕක නැහැ කියලා හිතුවට ගිහින් එකට එකතු වෙලා බලන්න ඕන වැඩේ. පිටින් ඉන්නකොට පේන්නේ නැහැ. කාලාන්තරයක් යනකොට මේක පේනවා. හැබැයි අර ඉතින් ලිච්ඡවින්ගේ අධිරාජ්‍ය වගේ සප්තපරිහාන ධර්මයන්ගෙන් පරිපූර්ණ වෙච්ච තැන් වල එහෙම එකක් නැහැ. ඒ ඉතින් පෙර පිනට මේකතු වෙච්ච සමූහ කණ්ඩායම් ඉන ගෙවල් තියෙනවා. ඇත්තට සමහර ගම්වල එහෙම තියෙනවා පුදුමාකාර සමගියක්. හිතා ගන්න බැරි තරම් සමගියක්. සමහරට කෙනෙකුගේ අපි හිතමු කෙනෙක් රෝගී වෙලා රෝහල් ගත කළා. ඉතින් රෝහලේ දැන් ගෙදර ප්‍රධානියා රෝහලේ ඉන්නවා. බිරිඳ වැරුණේ. ගමට ආරංචි නොහවලා රෝහලේදී මලා. දැන් ගම අඬා ඉන්නේ නැහැ. එයා රෝහලෙන් ගෙදර එනකොට ගෙදරත් ඔක්කොම අස්පස් කරලා, වත්ත පිටිය සුද්ධ කරලා, පාරවලුත් සුද්ධ කරලා, බාගෙලට ගොක්ට්‍රෑනුත් ඇදලා.
බලන්නකො ගමක තියෙන සමගිය. එක්කෙනෙකුට දුකක් ඇති වුණාම කපුටු රැළ වගේ එකට එකතු වෙනවා. සමගි සම්පන්නව වේයෝ වගේ වැඩ කරනවා. එතකොට එහෙමයි එකතු වෙන තැන හරි වටිනවා. ඒගොල්ලෝ එක්කෙනෙකුට එක්කෙනෙක් කවදාවත් කාගේවත් අභිවෘද්ධිය දැකලා ඊර්ෂ්‍යා කරන අය නෙවෙයි. හැම වෙලාවෙම අභිවෘද්ධිය දැකලා සතුටු වෙනවා. දුක දැකලා හැමෝම කම්පා වෙනවා. කම්පා වෙලා දුකට පිහිට වෙන්න උත්සාහ කරනවා. ව්‍යාපාදයක් නැහැ කොයි වෙලාවකවත්. ඉතින් එහෙම තැනක උපදින්න ලැබෙන එක එහෙම ගෙයක් තුල ඉඳගෙන නම් මේ බණ අහන්නේ. අනේ අපේ ගෙදර අපි හැමෝම හරි සමගියෙන් ඉන්නේ. හැන්දෑවට හැමෝම එකතු වෙලා අපි කෑම කන තැන කෑම බෙදන තැන කුස්සියට වෙලා කතා කර කර ඉන්නවා. එකිනෙකාගේ දුක සැප කතා කරනවා. හිනහිලා නිින්දට යනවා. සන්තෝෂයෙන් අවදි වෙන උදේ එකිනෙක දකින්නට ආයුබෝවන් කියාගෙන තෙරුවන් සරණයි කියාගෙන ආගම දහම සිහි කරගෙන ආශිර්වාද කරගෙන නැගිටින්න. ඒක හරි සන්තෝෂයට කාරණයක් නේ. එතකොට පින්වත්නි බුදුහාඳුරෝ මේ බෞද්ධයන් තුල විතරක් තියෙන ඕන ಗುಣ ටිකක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. සෑම කෙනෙක් තුලම මේ ಗುಣ ටික තියෙනවා නම් එතන දියුණු වෙනවා. ඒකට ජාතිය ප්‍රශ්නයක් නැහැ. ආගම ප්‍රශ්නයක් නැහැ. දර්ශනීය විතරයි වැදගත් වෙන්නේ. ඒ නිසා බුදුදහම ඒකනේ ආගමක් විතරක් නෙමෙයි. පිරිසකට වෙන් වෙච්ච කොටසක් විතරක් නෙමෙයි. ඒක දර්ශනයක්. දර්ශනීය ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. දැන් පාරේ අපි බැමිවල පහුගිය කාලේ පුරාම චිත්‍ර ඇඳලා. ඕනම කෙනෙකුට බලන්න පුළුවන්. සතුටු වෙන්න පුළුවන්. දැන් රටක් තුල වාසය කරනකොට දැන් ඉතින් ඒ නීතිය අපේ නෙවෙයි අපේ වෙනම නීතියක් තියෙනවා කියලා කිව්වට ප්‍රධාන මිනිස්සු බැමිවල අපේ ජාතික වීරයෝ එදා මේ පරදේශක්කාරයන්ගෙන් රට බේරා ගැනීම සඳහා ගත්තු සටන් වල ස්වරූපයේ චිත්‍රවලට ඇඳා. රට ගැන හැඟීමක් ඇති, ජාතිය ගැන හැඟීමක් ඇති හැමෝම ඒක දැකලා ජාතික අභිමාන ඇති කරගත්තා. දේශ වාත්සල්‍ය කියන එක ඇති කරගත්තා. මගේ රට, මගේ ජාතිය, මගේ දහම කියලා තේරුම් ගත්තා. ඒ නිසා ලොකු අවබෝධයකින් අපි ජීවත් වුණා පින්වත්නි. එතකොට බුදුදහම තියෙන්නේ ඒ නිසා සමස්තයක් ලෙස හැමෝටම පරිහරණය කරන්න. ඒ නිසා අව්‍යාපාදේ කියන එක ඔබේ හිතේ තියෙනවා නම් ඔබට මේ වෙලාව හිතනවා මං කායිකවත් තරහක් නැහනේ. මට හුඟක් අය අවහිරකම් කළා මගේ ජීවිතේට. පින්වත්නි ඔයගොල්ලන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි මම ගත්තොත් මගේ ජීවිතේ මේ බණහන ගමන් මම මගේ හිත දිහා බලනවා. මට මේ පැවිදි ජීවිතේ ආපු ගමන් මගට අප්‍රමාණ කරදර කරපු, පීඩා කරපු, අපහාස කරපු, අපහසුකම් ඇති කරපු අය එදත් හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉඳීවි. මම හිතන්නේ අනේ අය මොන තරම් ලොකු අකුසලයක් කරගන්නවද? ඉතින් මම වෙන මොනවා කරන්නද? නිහඬව ඉවසාගෙන සිටිනවා මිසක මෙහි ආදීනව කියා දෙන්න ගියොත් ආදීනව කියා දෙන්න යන තැන තව ගැටුමක් නේ. ඒ නිසා ආදීනව කියලා දෙන්න යන්න බැරි අයට අර බුදුහාමුදුරුවෝ කේසිට වදාලා වගේ මරා දාන එක විසක් වෙන මොනවා කරන්නද? කොහොම මරා දාන එකද? ආශ්‍රයකින් තොරව අර අසේවනාච බාලාණන් කියලා අන්න ඒ වගේ අය ආශ්‍රයට අරගන්න බෑ. මොකද ඒ අය හදන්නම බැරි අය. හදන්නම බැරි එක නතරින්න ඕනේ. ඒක තමයි ක්‍රමය. දැන් පින්නත් ඔබේ දරුවෝ වුණත්, ඔබ වුණත්, ස්වාමියා වුණත්, බිරිඳ වුණත් අතහැරිය යුතු තැනටම පැමිණිලා නම් ඒක අතහරින්න ඕනේ. අතහරින්න ඕනේ. අතහරින්නේ කොහොමද කියන කාරණාව බොහොම පුළුල් කාරණාවක්. අපි ඒක ඉඩ ලැබුණොත් කතා කරමු. ඊළඟට විහිංසාව විතර්ක. මේ විතර්කයන් ඔක්කොම සමනය කරලා අය වියලවන්නට පුළුවන් ශක්තිය ඇති වෙන්නේ කොහෙන්ද? සම්මා සංකප්පය තුල. එහෙනම් අපි හැම වෙලාවෙම රත් වෙච්ච ගමනින් ඉන්නේ. හැම වෙලාවෙම ඇහි කඳුළු දරාගෙන ඉන්නේ. හිත උණු වෙලා හැම වෙලාවෙම ඉන්නේ. නරක පැත්තෙන් උණු වෙලා. හැම වෙලාවෙම ඉන්නේ මොකක් නිසාද? අපි ළඟ සම්මා සංකප්පේ නැති නිසා. එහෙනම් ඉස්සරම ළඟ මෙන්න මේ නෙක්ඛම්ම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියන මේ දුර්වල අකුසලයන් තිබුණා. දැන් මං හිත দমনය කරගත්තු නිසා මගේ හිත දැන් අරහන් ගුණයට නැමිලා තියෙනවා. දැන් තිබුණු කුසල් වැඩි වර්ධනය වේගෙන එනවා. නොතිබූ කුසල් මාතුල උපදිනවා. දැන් මේ අටපිරිකර පූජා සංඝික දාන කරන නෙමෙයි මේ කතා කරන්නේ. ඊට වඩා වෙනත් ක්‍රමවේදයක් කරනවා. එතකොට සම්මා වායාමයේ කියලා ගත්තම අර මම කිව්වා චතුර් වාග් දුස්චරිත ගැන කතා කළා. කේසී සූත්‍රයේ ගැන පැහැදිලි කරනකොට. එතකොට වාග් දුස්චරිත වලින් යමෙකුගේ ජීවිතේ මුදවගද වාග්ද්වාරයේ පිරිසුදු කළ ශීල විසුද්ධිය හදා ගන්න පුළුවන් නම් අන්න ඒ හිත නිවනට නතු කරනවා සම්මා වායාමයේ. ක්‍රම හතරකින්ම සම්මා වායාමය ගැන දහමේ කතා කරනවා. ඊළඟට සම්මා කම්මන්තය ගත්තොත් කාය දුස්චරිත වළක්වලා කායද්්වාරයේ පිරිසුදු කළ සීල විසුද්ධිය සම්පූර්ණ කළ හිත නිවනට යොමු කරනවා. එතකොට සම්මා ආජීවයේ, සම්මා වාචා, සම්මා කම්මන්ත මේ මාර්ගාංග දෙක පිරිසුදුකම දෙමින් මිත්‍යා ජීවෙන් බැහැර කරලා සීල විසුද්ධිය සම්පූර්ණ කළ දෙනවා. සම්මා ආජීව සංඛ්‍යාත මාර්ගාංගයෙන් සිදු කරන්නේ සීල විසුද්ධියයි. පින්නත්නි එතකොට මෙන්න මේ විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ හිත দমনය කරන අංශ අංග ගණනාවක් තියෙනවා. මේ විදිහට හිත යමෙක් দমনය කිරීමේ හිලා සමත් වෙනවා නම් සික්ඛාපදං පින්නත් ඔබට හැමදාම මතක් වෙන්න ඕනේ
පන්සිල් සමාදන් වෙනකොට. මේ මොන ගුණයද? අනුත්තර පුරුෂ ධම්මසාරති ගුණය. බලන්නකෝ ඒකෙන් අපි නොදැනුවත්වම හැමදාම කේසී සූත්‍රයේ සිහි කරනවානේ වැඩි වාර ගණන. මොකද පාණාතිපාතා වේරමණී සික්ඛාපද. අන්න ශික්ෂාපදය ශික්ෂණයටපත් වීම. ඒ කියන්නේ හික්මවා ගැනීම. මොකෙන්ද? ප්‍රාණඝාතයෙන් හිත හික්මවා ගන්න. එහෙම නැත්නම් මිනිස් හිත ස්වභාවික වශයෙන්ම සත්වයන්ගේ හිතක් හැටියට ගත්තාම ඒ සත්වයාගේ හිත Tamante එරෙහිව එන ඕනෑම කෙනෙක් හපා කන එක, මරා ගන්න එක, පහර දෙන එක. එතකොට නමුත් හිත දියුණු කර ගන්නා වූ මිනිසයා අන්න ඒ හිත দমনය කර ගන්න. Tamante මොන දේ කළත් කවරෙක්වත් ඝාතනය කරන්න තුන් හිතකවත් හිතක් පහළ වෙන්නේ නැත්තම් අන්න එයා අනුත්තර පුරුෂ ධම්මසාරති ගුණයෙන් අරහන් ගුණයට නගා වැමින් ඉන්න කෙනෙක්. ශික්ෂාපද ටික ඔක්කොම එහෙමයි. හිටි ගමන් ඒ විදිහට කල්පනා කර කර ඉන්න පින්වත්නි සීලානුසති භාවනාවක්මත් වැඩෙනවා. එතකොට සික්ඛාපදං සමාදියාමි. ඒ ශික්ෂාපදයට සමාදන් වෙනවා. ශික්ෂාපදේ සමාදන් වූවන් සමග එකතු වෙනවා. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා සමග එකතු වෙනවා. ආර්යයන් වහන්සේලාගේ අග්‍රතන ඉන්නේ අරහං පදවියලත් උත්තමයෝ. බුදු පසේ බුදු මහරහත්. ඒ සියලු දෙනාම අරහත් පදවිලා වැඩ ඉන්නේ. ඒ ගමන සොයාගෙන යන කල්යාණ පුතඥයන්ත් එක්ක එකතු වෙනවා. අන්න එතකොට අරහං ගුණ පදවියට ගමන් කරන එක්කෙනාගේ හිත අභ්‍යන්තරික වශයෙන්ම ටික ටික පිරිසුදු කරනවා. මේක එකවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමා තුළ අරහං ගුණ වඩන එක කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ. රන්කරුවා රණෙහි බැඳී මල ටිකෙන් ටික සූරා සෝදා ඉවත් කරන්නාසේ ටිකෙන් ටිකයි මේ හිත පිරිසුදු කරන්න පුළුවන්. ස්වභාවික වශයෙන් මේ හිත අපිරිසුදු හිතක්. අපි එහෙම කියන්නේ කොහොමද? මම අහලා තියෙනවා අපේ හැමදෙරේ පබසර විදම්බික්කවේ චිත්තං කියලා හිත පැහැවි හිතන සුළු එකක්. ඒක හැබැයි ඒ කිව්වේ අතීත භවයන්හි කෙලෙස් ධර්ම ඉස්මතු නොවි අනුසේවී තියෙනවා මෙලව දරුවෙක් උපදිනකොට. එහෙම නැතු ඒක කෙලෙස් සංසිඳන අවස්ථාව නෙවෙයි. පබසර විදම්බික්කවේ චිත්තං කියන එකේ හැබැයි අර්ථය වැහිලා ගිහින් තියෙන පින්නත්. පබසර විදම්බික්කවේ කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ හිතට. පැහැවි හිඳන සුළු තියෙන්නේ හිතක් තියෙන්නේ ඒ උත්තමයන්ටයි. බුදුරජාණන් වහන්සේගේ සවනක් ගන්න බුද්ධ රශ්මිමාලාව කියලා අපි කියන්නේ. බුද්ධ රශ්මිමාලාව සැබවින්ම ශ්වේත වර්ණයි. නමුත් ඒක බාහිර ලෝකෙට විහිදෙනකොට ඒ ශරීරාංග කොටස් එක්ක මිශ්‍රණය වෙලා ගමන් කරනකොට දැන් රුධිර ධාතුවත් එක්ක මිශ්‍ර වෙලා යනකොට රක්ත වර්ණ කියනවා. නීල පීත ලෝහිත ඕදාත මාන්ජෙෂ්ඨ කියලා පින්නත්ව බහලා තියෙනවා. ප්‍රභාස්වර කියලා දේ දුන්නේ පාට කියලා අපි කියන්නේ. ඒ විදිහට හිතක් සම්පූර්ණයෙන්ම පිරිසුදු වෙන්නේ එතකොට කාගේද? පබස්සර මිදම්බික්කවේ බුදුරජාණන් වහන්සේලාගේ හද මණ්ඩලය. පසේ බුදුරජාණන් වහන්සේලාගේ හද මණ්ඩලය, අරහතන් වහන්සේලාගේ හද මණ්ඩලය. ඒකෙම ඊට මෙපිටින් ධ්‍යාන මට්ටමට එනකොටත් හිතේ ප්‍රභාස්වර ගතිය, පැහැවි හිතෙන සුළු ගතිය එනවා. එතන තියෙන කෙලෙස් යටපත් වීම නිසා ඇති වෙන ගතිය. කල්යාණ පුතඥයෝ පින්දහම් කරනකොටත් හිත තුළ පිරිසුදු බවක් තියෙනවා. ඉතින් සිතේ පවිත්‍රතාවය කියන එක පින්වත්නි දවස පුරාම තෝරන්න තියෙන බණපදයක්. අපි මේ සොයාගෙන යන්නේ ඒ සිතේ පබස්සර මිදන් ස්වභාවය. එතකොට ප්‍රභාස්වර නොවන ස්වභාවයන් සූරාදමෝ කල්හි ඉවත් කළ කල්හි තමයි පබස්සර මිදන් ප්‍රභාස්වර හිත මතුවෙන්නේ. අපි ඒක ඉතාම හොඳට ඉගෙන ගන්න ඕනේ. එයාගේ හිත හරි හොඳයි ඈ. එයාගේ හිත හරි පිරිසුදුයි. මගේ හිතේ මොකුත් නැහැ මගේ හිත හරි පිරිසුදුයි නේ කියලා අපි කිව්වට අපිට වචනින් කියන්න පුළුවන් අපි එක් එක් ක්‍රියාව හා සම්බන්ධව බලනකොට සමහර කොටස් දිහා බලලා හිත පිරිසුදුයි කියලා හිතා ගන්නවා අපි. ඒ කියන්නේ ඒකෙන් රහත් වෙලා කියන අදහස එන්නේ නැහැනේ පින්වත්නි. එයාගේ හිත හරි හොඳයි කියනකොට කාගේ හරි දුකක් වුණොත් ඒ දුකට පිහිට වෙනවා. එයා කාටවත් ඊර්ෂ්‍යාවක් කවුරු හරි ඉහළට නගිනවා නම් එයාට නිතර අත දෙනවා. එයාට රුකුල් දෙනවා, ශක්තිය දෙනවා. ඒ හින්දා අපි කියනවා ඒ හිත හොඳයි. ඒකත් අර ඉහළටම හොඳ වීමේ ගුණවල එකක් දෙකක් තමයි. නමුත් සමස්තයෙන්ම කෙනෙකුගේ හිත හොඳයි කියන්න නම් ඒ හිත අතිශයින්ම හිත පිරිසුදු වෙන්න ඕනනේ. අතිශයින්ම හිත පිරිසුදු වෙන්නේ රහතන් වහන්සේ. ඒක අපි හොඳට මතක තියාගමු. ඊළඟට මම කවියෙන් කිව්වා සම්බුදු ගුණ අවබෝධය දෙවන. තමන්ගේ ජීවිතය තුළින්ම මා මීට පෙරදේශනයකට විස්තර කළා. තමන්ගේ ජීවිතය තුළින්ම තමන්ට ජීවිතාවබෝධය, ධර්මාවබෝධය කියන මේ කරුණු පහළ වෙනවා නම් ජීවිත අත්දැකීම් තුළ අන්න එයා ස්වයං අවබෝධය ලබාගත්ත කෙනෙක්. දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම ඔබේ ජීවිතේ වැඩිපුර තියෙන්නේ බණ අහලා ලබාගත් අත්දැකීම් නොවේ කියලාත් මට හිතෙනවා. එහෙනම් පින්නති ඔබ ජීවිතයේ අත්දැකීම් ලබලා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් පියෙහි විපයෝග දුක්ඛ කියන එක අපි ගමු. දැන් ඔබ දහමෙමුත් අහලා ඇති. නමුත් දහමෙන් අහලා නැතත් වෙනත් ආගම් වල ඉන්න කෙනෙක් මේ බණ අහනවා නම් ඒ අයන්ට උනත් වැටහෙනවා. පාලි වාක්‍ය දන්නේ නැති උනත් මගේ දරුවෝ මාව අතහැර යාම නිසා, මගේ දරුවෝ මට වෙනස්කම් කිරීම නිසා මං හරියට දුක් ගින්දර හුලන කෙනෙක්.
මම ආදරය කරපු තැනින් මට අනාදරයම පීඩාවම ලැබෙන නිසා මං හරියට දුක් උහුලපු කෙනෙක් දුක් උහුලන කෙනෙක්. අන්න එයා තමන්ගේ ජීවිතය තුළින් තමාගේම අවබෝධයෙන් ආදරය කරන තරින් දුක උපදිනවාමයි කියන දහම් පදේ තේරුම් අරගන්න. කොසල් රජුරුත් මල්ලිකා දේවියගෙත් සාකච්ඡාව පින්නතට මතකනේ. අහනවා කොසල් රජුරු මල්ලිකා දේවියගෙන් ඔබ වඩාත් ආදරේ කාටද? ඈ කියනවා මං වඩාත් ආදරේ මටයි. රජුරු කියනවා මමත් ආදරේ මටයි. ඊළඟට අහනවා ඔව් ඔබ වජිරී කුමරියට ආදරේද? ඔව්. වජිරී කුමරියේ මලුත් මොකද වෙන්නේ? මමත් මැරෙනවා මට ඒක නම් දරා ගන්න බෑ කොහොමටවත්. අන්න රජතුමනි දැන් ඔබට තේරෙනවා නේද? ඔබට තේරෙනවා නේද? පියතෝ ජායති ශෝකෝ ප්‍රියදෙයින්ම ශෝකේ උපදින බව. පියතෝ ජායති භයං ප්‍රියදෙයින්ම බය උපදින බව ඔබට තේරෙනවා නේද? අන්න එතුමාට ස්වාමි දීනේ උපදෙස් දෙනවා. හැබැයි අත්දැකීමකට හසු නොවුනත් චින්තනයකට හැරිලා දැන් ඔබට මේ වෙලාවේ හිතෙනවා නම් ඔබ ආදරය කරන අය 100ක් ඉන්නවා කියලා. ඔබට පෙරේ 100 දෙනාම වෙනස් වුණොත් හෝ මලොත් ඒ 100 දෙනාගේම වේදනාව ඔබ විඳින්න ඕනනේ. ඔබ උහුලන්න ඕනනේ. විශාකාවකින් වරක් භාග්‍යතුන් වහන්සේ අහනවා. අර මිනිපිරියකගේ වියෝව නිසා පීඩා විඳින එතුමියකින් අහනවා. ඔබතුමිය කැමතිද මේ මුළු මහත් නගරෙම අය ඔබේ දරුවෝ වෙනවන? අනේ ස්වාමීනි කොච්චර එකක්ද? මං එච්චරකට දරුවන්ට ආදරේ. එහෙමද? එහෙනම් මතක තියාගන්න ඔබ එක මිනිපිරියකගේ වේදනාව මෙහෙම විඳිනවා නම් ඔබ මුළු ගමේම අය තමන්ගේ දරුවෝ වුණොත් මේ විදිහට ඒ දරුවෝපත් වුණොත් ඔබට කවදාවත් වේදනාවෙන් අත්විඳීමක් නැහැනේ. අන්න තමන්ගේම අවබෝධය ගත්ත හැටි පින්වත්නි. මේ වෙලාවේ මගේ පින්වත් ශ්‍රාවක ශ්‍රාවිකාවෝ තමන්ගේ මේ ජීවිතය තුළ තමන් ළඟ වැඩෙන ಗುಣ ගැන, වැඩිය යුතු ಗುಣ ගැන අවබෝධයෙන් යුක්තව මේ බණ ටික අහන්න. මේ බණ ටික පැහැදිලිවම තදින්ම පපුවට වද්ද ගන්න. බණ පොත ඔස්සේ සියල්ල කටපාඩම් කරගන්න වීරිය කරන්න එපා. ඒකෙන් ඔබට එච්චර ඵලයක් ලැබෙන්නේ නැහැ. ඔබට ලැබෙන හැම තැනකදීම අර පහර වදිනකොට බෙරේ නාදේ පැතිරෙනා වගේ ජීවිතයට අත්දැකීම් වදින්න ඔබට ඔබේ ධර්මඥානය දියුණු වෙනවා නම් ඒ තමයි මේ නවරහදී බුදුගුණ වර්ධනය. ධර්මඥානියාගේ දියුණු වීම කියලා කියන්නේ ඒක තමයි. ඒක හොඳට මතක තියාගන්න. එතකොට තමන්ට දැනෙනවා නම් තමන්ගේ ජීවිතයේ ඔය ආකාරයට හැම දෙයක්ම තමන්ගේම අවබෝධයෙන් වටහා ගන්න පුළුවන් නම් දැන් භාග්‍යතුන් වහන්සේ බොහෝ ධර්ම දේශනා කළේ තමන්ගේම අවබෝධයෙන් යමක් වටහා ගන්නනේ. ද ප්‍රකට කාරණේ හැටියට කිසා ගෞතමගේ පුවත අනන්ත අප්‍රමාණව කියලා තියෙනවානේ. කිසා ගෞතමීට භාග්‍යතුන් වහන්සේ නොමලගේකින් සුදු අබ හොයාගෙන එන්ටයි කියලා පිටත් කළේ. ඒ අබ හොයාගෙන ආවම දරුවා සූපත් කරන්න පුළුවන් නිසා නෙමෙයි. ඇගේම ප්‍රායෝගික අත්දැකීමෙන් ධර්මය පිළිබඳ පෘතුල අවබෝධයක් ලබා දෙන්න පුළුවන්කම තියෙනවායි කියන කාරණාව තේරුම් අරගැනීම. බුදුරජාණන් වහන්සේ සමහර කෙනෙකුට ඍජුවම දේශනා කිරීමෙන් ඔවුන් ලබාගත් ජීවිත අත්දැකීම් සහ ලැබෙන්න තියෙන ජීවිත අත්දැකීම් පිළිබඳ අවබෝධය ලබා ගන්නට උදව් කරනවා. එතනත් සම්මා සම්බුද්ධ තමයි. කිසා ගෞතමීට පැහැදිලිවම සම්මා සම්බුද්ධ සම්මාකුවේ බණකොට සම්බුද්ධ ස්වයං අවබෝධය. ඒ ස්වයං අවබෝධය ඇයටම ළඟා කරගන්නට භාග්‍යතුන් වහන්සේ ඉඩ කඩ හදලා දුන්නා. අන්න ඒ නිසා පින්නති ඔබට ජීවිතයේ මේ වෙනකොට ලැබිලා තියෙන අත්දැකීම් හොඳටම ප්‍රමාණවත් චතුසත්‍ය ධර්මය අවබෝධ කරගන්න. දුක පැත්ත විතරක් ගත්තත් එහෙමයි. ඊළඟට ඔබට හැම දුකක්ම ලැබුණේ ඔබ ආස්වාදයේ සොයපු තැනින්ම නම් ඔබට වර එක කලක ආස්වාදයේ සතුට දුන්න තැනකින් නම් පින්නත් ඔබ අන්න ආස්වාදයේ තුල ආදීනව තියෙන බව තේරුම් ගත්තා. දැන් ඔබ නැවතත් ආස්වාදයක් ලැබුවොත් මේ ආදීනවේ මට විඳින්න සිද්ධ වෙනවා කියලා හිතනවා නම් ඔබ ඊළඟට ආස්වාදය ලැබෙන තැනක හිත පවතින්න හෝ ආස්වාදය ලැබෙන තවත් දේවල් ලැබෙන්න හෝ ප්‍රාර්ථනා කරන්නේ නැහනේ. ඔබ හිත නිස්සරණයට එනවනේ. මම හැම විටකම සිහි කරන්නේ ඔය කරුණු තුනනේ පින්නත් තිසරණ සරණ කියලා කියන්නේ. ආස්වාදයයි ආදීනවයි නිස්සරණයයි තුන එකට පෙළ ගහ ගන්න බැරි වුණොත් එයා ආස්වාදයේ සමහරු ආස්වාදය ළඟ හිර වෙලා ඉන්නවා. සමහරු ලෝකේ ආදීනවේ ළඟ හිර වෙලා ඉන්නවා. ඉතින් එතනින් එපිටට තුන්වෙනි තරට යන්නේ නැහැ. ආස්වාදයේ තියෙන කොටත් නිස්සරණයට හිත පැමිණෙන්න ඕනේ. කවදා හරි මට මේ තියෙන හැමදේම නැති වෙලා යන්න පුළුවන්. මං ඒ නිසා හිතින් අතාරිමින් ගතින් මේව පරිහරණය කරනවා. අන්න ඔබ නිස්සරණයට ගිහිල්ලා ආදීනවේ ළඟ වැළපෙමින් අඩමින් දොඩමින් සමහරට පිරිමිනම් මත්වතුරට යොමු වෙමින් වෙනත් නොයෙක් ආකාර දේවල් කරමින් කල් ගෙවනවට වඩා නිස්සරණට යොමු කරගන්න පුළුවන් නම් හරි වටිනවනේ. දැන් තිසරණ සරණ යාමත් ওই විදිහමයි. බුදුන් සරණ ගිහින් වන්දනාමාන කරගෙන හිටියට වැඩක් නැහැ. එයා ළඟ ධර්මයේ නැත්තම්. දැන් මේ කතා කරන්නේ ධර්මයේ පිහිටුවා ගන්න කොහොමද? ධර්මයේ පිහිටුවා ගත්ත හිතින් වැඩක් නැහැ. ධර්මයේ දැනගත්ත හිතින් වැඩක් නැහැ. ආර්ය සංඝ සෝමන ගුණ වඩන්නේ නැත්. එතකොට බුදු සරණ ගියාය
බලන්නකො ධර්මය දැකිය යුතුමය. ධර්මය දකින අය සංඝ ගුණ වැඩිය යුතුමය. සංඝ ගුණ වඩන අය නිවනින් නිවිය යුතුමය. එහෙනම් ඒක අනිත් පැත්තට ආපහුයන් නිවනින් නිවෙන අය සංඝ ගුණ වැඩිය යුතුමය. සංඝ ගුණ වඩන අය ධර්මය දැකිය යුතුමය. ධර්මය දකින අය බුදු සරණ ගිය අයමය. ඕක දෙතුන් පැත්තට ආපහු ගන්න පුළුවන්. තුනුරුවන්ට මොක වෙන වෙනම ගන්න තියෙන කාරණාවක්. මෙන්න මේ ටික අවබෝධ කරගත්ත එක්කන සම්මා සම්බුද්ධ ගුණයනේ. එහෙමනම් දැන් තමන්ගේ ජීවිතය තුල දුක අවබෝධ වෙලා තියෙනවා නම්, සැපය විඳලා තියෙනවා නම්, නිස්සරණේ අගය ඔබට වැටහිලා තියෙනවා නම්, අන්න පින්නත් ඔබගේ හිත රම්බන්දුනක් වේගෙන එනවා. විදුනන ගුණ මගේ නුවණස වඩන. එතකොට දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුලමයි පින්නත්නි විද්‍යාචරණ කියන ගුණ යුගල වැඩෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒක බොහොම මනවින් දේශනා කරලා තියෙන සූත්‍ර දේශනා කීපයක් තියෙනවා. සම්මාදිට්ඨි සම්මා සංකල්පාදී ගුණ ටික කල්පනා කළාම ඒවා මේ විද්‍යාව වශයෙන් භාග්‍යතුන් වහන්සේගේ දහමේ අඳුන්වන අතරේ ඉතිරි ගුණ 6ම චරණ ධර්ම වශයෙන් උන අඳුන්වන්නේ. ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමම තමයි මේ විද්‍යාචරණ කියලා කියන්නේ. අනිත් පැත්තේ මේක බොහොම පුළුල් ලෙස විග්‍රහ කරන්න තියෙන කාරණාවක්. එතකොට යමෙකුගේ හිත තුලින් මෙන්න මේ විද්‍යාචරණ ගුණ මාර්ගයත් වැඩෙනවා නම් අන්න පින්නතුගේ විද්‍යාව වැඩෙනකොට අවිද්‍යාව දුර වෙනවා. චරණය වැඩෙනකොට සංචරණය නවතිනවා. මොන සංචරණයද? සංසාරයේ ගමන නවතිනවා. මේ විදිහේ ඉමක් කොනක් සොයාගෙනයි පින්නති ඔබ මේ උතුම් ගමන පිටත් වෙලා දැන් සෑහෙන දුරක් අවුදින් ඊට වැදගත් සම්දිස්ථානයක නැවතිලා සිටින්නේ. මේ සම්දිස්ථානය තුලින් කෙරෙන්නේ තවදුරටත් ඉදිරියට ගමන යාම නොව ඔබ මෙතෙක් පැමුණුනේ සංසාර මාර්ගයේ නම් ඔබ දැන් සංසාර මාර්ගයට තිත තියන්නට වෙලාවයි. නිර්වාණ මාර්ගයේ නොහොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේහි හිත ඉදිරියට ගමන් කරමින් හිත රන් බඳුනක් බවට පත් කර ගන්නා වෙලාවයි. ඊට වඩා කාරණා විග්‍රහ කරන්න වෙලාව නෙමෙයි. අපි ඊළඟ දවසට අපි සාකච්ඡා කරමු සිත රන් පහනක් බවට පත් වෙන්නේ කොහොමද කියන කාරණාව. අද අපි සාකච්ඡා කළේ සිත රන් බඳුනක් වන්නේ කෙසේද කියන මූලික කාරණාවයි. අද දවසේ මේ ධර්මදේශනාව වෙනුවෙන් ශක්තිමත් දායකත්වයක් සපයන්නේ මා ආරම්භයේ සිහිපත් කළ විශේෂයෙන් අපේ විශ්‍රාමික පොලිස් නිලධාරී YHP සිරිසේන පින්වත් මහත්මයාගේ මාර්තු මාසයේ 27 වෙනි දිනට යෙදෙන 74 වෙනි උපන්දිනයට ආශිර්වාද කරන්නටයි දයාදර ස්වාමි දිනියක් වශයෙන් මේ සමාජයට මහත් මෙහෙවරක් සිද්ධ කරන විශ්‍රාමික හෙද ආචාර්ය රම්‍යා තෙන්නකෝන් මහත්මිය බලාපොරොත්තු වන්නේ. ඊට අතිරේකව අප්‍රේල් මාසයේ 2 වෙනි දිනට යෙදෙන එතුමියගේ 72 වන උපන්දිනය වෙනුවෙන් වගේම අප්‍රේල් මාසයේ 3 වෙනි දිනට උපන්දිනය සමරන අකින්දු සඳවිරු ආදරණීය මුණුපුරාට මැයි මාස 10 වෙනි දිනට උපන්දිනය සමරන සනුක් ආදරණීය මුණුපුරාට ආශිර්වාද කරමින් මැයි මාස 28 වෙනි දිනට උපන්දිනය සමරන ඕවින්දී මිනිපිරියට ආශිර්වාද කිරීමටත් දෙදෙනාගේම මියගේ දෙමව්පියන්ට හා ඔබ දෙපළගේම මියගේ සහෝදරයන් දෙදෙනාට පින් අනුමෝදන් කරන උතුම් ප්‍රාර්ථනාව හිතේ දරාගෙනයි මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම ආදරණීය දියණිවරු දෙපළට, ඒ වගේම බෑනනවරු දෙපළට, විදේශී සේවය කරන ආදරණීය පුතුට සුභාශිර්වාද කරමින් මියගිය පින් බලාපොරොත්තු වන සියලු නෑහිතවතුන්ට පින් පමුණුවමින් විශේෂයෙන්ම වේරහැර ශ්‍රී සිද්ධාර්ථාරාම රාජමහා විහාරස්ථානයේ පරම පූජනීය විහාරාධිපති දුදන්දර ස්වාමින් වහන්සේගේ අද දිනට යෙදෙන උපන් දිනයට සෙත් ප්‍රාර්ථනා කරන පූජනීයම හැඟීම ඔය හිත් තුල දරාගෙන තිබෙනවා. අපද පැවිදි උතුමන් වශයෙන් උන්වහන්සේට අපේ පරම පූජනීය ආශිර්වාදය පිරිනමමින් සටහන් කොට තිබෙනවා. අපේ පිනට පහළ වූ නායක හඳුරන් වහන්සේට තව තවත් ශාසනික සේවාවන් සිදු කරන්නට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ඇති ජීවිතයක්ම වේවා කියලා දායක පින්නතුන්ලා හැටියට ප්‍රාර්ථනා කරමින් චිරජීවනයේ ප්‍රාර්ථනා කළ තිබෙනවා. ලෝක වශයෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් පතමින් වරුණ පුතා, දර්ශන පුතා, සමීර පුතා කියන මේ තුන්පොළ පිළිබඳවත් විශේෂයෙන් සටහන් කොට තිබෙනවා පුත්‍ර ස්නේහින් යුතු මාතාවක් හැටියට. ඒ නිසා අපදේ සඳහා අනුමත කරමින් ආශිර්වාද කරන්න කැමැති සියලු නිත් කාර්ය මණ්ඩලයටත් ඒ ආකාරයෙන්ම සෙත් ප්‍රාර්ථනා කරලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වීම පිණිස මේ උදාාර ධර්ම දානමේ පින්කමේ කුසල ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කොට තිබෙනවා. ඒ අයුරින්ම පින්නැති ඔබතුමීගේ ප්‍රාර්ථනාද සමෘද්ධ වෙත්වා කියලා අපි සුභාශිර්වාද කරනවා. බැහැමට සම්මා සම්බුදු සරණයි.
සම්මා සම්බුදු පිහිටයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පිහිටයි. සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි නිමාවට පත්තුනේ. අපි බුදුගුණ ගැන මම හිතන්නේ මේ තරම්ම දේශනාවක් මීට පෙර අහලා තිබුණ නැහැ. බුදුගුණ සත්‍යයි බුදුගුණ සත්‍යයි ඒ සද්ගුණයෙන් සෙත් වේවා මේ ආදී කොටගත්තු බුදුගුණ සජ්ජායනා කිරීමට හුරු වුණු සමාජයක් අපේ බෞද්ධ ප්‍රජාව. ඉතින් ඒ තුල නියම සත්‍ය ගැබ් වෙලා තිබුණා. බුදුගුණ සත්‍යයි ඒ තුලින් අපිට ආශිර්වාදයක් ලැබුණා. හැබැයි ඉන් එහාට යන්නට වැඩපිළිවෙලක අවශ්‍යතාවය ඉන් එහාට යන්නට බුදුරජාණන් වහන්සේ පෙන්වූ මාර්ගය අපට වැහිලා තිබුණේ. ඒ වැහිච්ච දොර තමයි නැත්නම් මේ කවුළුව තමයි අද බුදු රැසින් අපේ හාමුදුරන් වහන්සේ විසින් ආලෝකමත් කරමින් විවර කරන්නට යෙදුණා. ඉතින් මේ දේශනමාලාව හපු ඇත්තෝ අදින් මම හිතන්නේ මීට පෙර ආතු වැඩසටහනුත් ඔබගේ හිතේ තදින් ධාරණය කරගත්තු ඇත්තෝ බුදුගුණ සත්‍යක්‍රියාවක් විදිහට යොදා ගන්නවාට එහා ගිය වැඩපිළිවෙලක නිරත වන්නට අදිටන් කරගන්නවා ඇතේ. ඒ නිසා අපි තවදුරටත් ඒ සඳහා ඔබට ශක්තියක් වන සාකච්ඡාව ඔබට ලං කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්මානුශාසනාව නිමාවට පත් වෙන මොහොතේ පූජනීය අපේ කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි කෙටි විරාමයක් ලබා මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි අපි නැවතත් සම්බන්ධ වෙනවා මෙත්නෙත් පාමුල සමග. මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත විශේෂයෙන්ම මේ මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව තුළ ඔබ දන්නවා ඔබගේ දහම් ගැටලු ඒ වගේම ඔබේ හිතේ තිබෙන ධර්ම දේශනාව අනුසාරයෙන් මතු කරගත යුතු කාරණා අපි නැවත සාකච්ඡාවට බඳුන් කරනවා. අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසනා ලබන්නට මේ අවස්ථාවක් කරගන්නවා. ඒ නිසා අද දවසේදීත් ඒ උතුම් භාග්‍යයයි ඔබට මේ පැය තුලදී හිමිවන්නේ. ධර්ම සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව වෙනුවෙන් නැවත වාරයක් පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේව පිළිගනු ලබන අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් එළඹෙන්නේ අප්‍රේල් මාසයේ බක් මාසය. ඉන්පසු අපේ පින් ඇත්තෝ අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආමිසයෙන් ප්‍රතිපත්තියෙන් පින්කම් සිදු කරන්නට පෙළඹෙන පුණ්‍ය නිධානයක් බඳු වුණු මාසයක් තමයි අපට වෙසක් පුර 15වක පොහොය. ඉතින් පසු එළඹෙන කාලයම ඉතුරු මාස කිහිපයම දීර්ඝ වශයෙන් පින්කම් රාශියක් සිදු වෙන කාලය නිසා පූර්ව ආරම්භයක් වශයෙන් හොඳ ශක්තියක් උපදවාගෙන බෞද්ධයන්ට නැවත නැගී සිටීමට ඒක නැගී සිටිනවා කියන්නේ කැටි පොළු අරගෙන නෙමෙයි. හිත දමනය කරගෙන ශීලවන්තව නැගී සිටීමේ අවස්ථාවයි මේ උදා වෙන්නේ අපේ වාසනාවන්ත ධර්මකාමී සදහවත් නිර්වාණ අභිලාෂයෙන් හිත පුරවගත් පින්වත්. පින්නත් ඔබ හැම දිනාටම සුපුරුදු විදිහට ඒ සඳහා සිත ශාන්තියේ ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් ධර්ම සාකච්ඡාවේ සමාරම්භය තබන්නට කැමැත්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වරක දේශනා කරනවා මහණෙනි මම පුරාණ අංජසක් මතු කර දීම පමණයි කරන්න කියලා. අංජස කියලා කියන්නේ පින්නත්නි මංජුසාවක තන්පත් කළ නිදානයක් වගේ කියන අදහසයි. එතකොට වටිනා කියන මංජුසාවක යම් කෙනෙක් නිදානයක් තැන්පත් කළාම නිදානය කියන එක තැන්පත් කරන්නේ මේ මොහොතට ගන්නට නෙවෙයි යම් කිසි මතු කාලයක ප්‍රයෝජනයට ගන්න. දැන් දන් දීමත් අපි නිදානයක් වශයෙන් සලකන්නේ ඒ නිසානේ. අංග සම නිදානය කියයි අනුගාමික නිදානය කියයි. ওই විදිහට මේ නිදානයක් ඉස්මතු වන්නක් වගේ තමයි භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා මේ චතුස්සත්‍ය ධර්මයේ නැවත ලෝකයට ඉස්මතු කර දීම. ඒ වගේම කූරගල වැනි ඓතිහාසික පුණ්‍ය භූමි රහතන් වහන්සේලාගේ පහස ලැබූ රහතන් වහන්සේලාගේ අධ්‍යාත්මය තුල සෝභාමත් වුණු රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීතරාගාරමිස්සන්ති නතේකාම ගවේෂණෝ කියලා වදාළ ආකාරයට මහත් වූ රමණීය භූමි භාගයක් හැටියට තිබිලා පශ්චාත් කාලීනව විවිධ ආගමිකයන්ගේ විවිධ ලබ්ධීන්ගේ විවිධ ජාතිකයන්ගේ ග්‍රහණයට හසු වෙලා විනාශ ස්වභාවයට පත්වෙමින් යන්නට තිබිච්ච තැනක් නැවත ඉස්පතු කර ගැනීම සඳහා තමයි අපේ පූජනීය වතුරු කුමරේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ අනිකුත් මහා සංඝරත්නයේ සහායකත්වයෙන් යුක්තව නැවත පුමුතු කරන්න කල්පනා කරන්නේ. ඒ සඳහා නැවත අපේද හදපිරි ආශිර්වාදය ප්‍රණාමයේ ගෞරවය පිරිනමමින් පින්නති ඔබ හැම දෙනාට මේ සඳහා දායක වෙන්නට අපි ඊටාම ආදරෙන් ඊටාම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. මූලික පියවර වශයෙන් කාය සාක්ෂි වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම
දැවැන්ත සෑරදුන් වහන්සේ නමක් ඉදි කරලා අර යටගිය උතුම් වූ ධර්මයට උතුම් වූ ශාසන පරියප්ති ශාසනයට පණක් දෙන්නට ජීවයක් දෙන්නටයි ඒ උතුම් පුණ්‍ය භූමියේ ඒ ප්‍රතිසංස්කරණ කටයුතු හිටවන්නේ. ඉතින් ඒ සඳහා අපට මූල්‍ය මූර්ත වශයෙන් උදව් උපකාර කරන්න පුළුවන්. ඒ සඳහා මේ ඉරු දිනත් අපි ආරාධනා කරනවා. හොඳයි, ඇරයුම ශ්‍රද්ධාවෙන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්න් වහන්සේ නමක් විදිහට ඒ බුද්ධ දේශනාව සමාජගත කරන්නට වටිනාම දවසක් විදිහටයි අපේ බෞද්ධයෝ පුරපසළොස්වක පොහොය සලකන්නේ. ඉතින් මේ දවස තුලදී අපට ඒ ශක්තිය Taman තුල ඇති කරගන්න, ආධ්‍යාත්මික ශක්තිය Taman තුල පුබුදුවාලන්නට තිබෙන අවස්ථාවක් තමයි මේ සීල සමාදාන වැඩසටහනකින් එළඹෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාවන්ත ඔබට නැවතත් සුපුරුදු අපගේ ක්‍රම රටාවට අනුකූලව සෞඛ්‍ය රීතීනුත් පිළිපදිමින් Tamanට ආරක්ෂාව සපයාගෙන සලසාගෙන මේ උතුම් කටයුතු වලට දායක වෙන්නට පුළුවන්. අපි ආරාධනා කරනවා ගම්පහ මිරිස්වත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයට එකතු වෙන සිල් සමාදන් වෙන පින්වතුන්ට, ඒ වගේම කූරගලට එකතු වෙන රටේ සමස්ත සමාජයටම අපි ආරාධනා කරනවා පොදුවේ. මොකද මේ හැම දෙයක් තුලින්ම අපි අපේ හිතයි හදන්නට උත්සාහ කරනද ධර්මදේශනාව මට ආරම්භ කරපු මොහොතින්ලා අවසාන වෙනකම් අහගෙන ඉන්නකොට දැනුනේ අපේ හාමුදුරුවනේ අද දේශනාව ඔබ වහන්සේ සිහිපත් කළා මෙන්න මේ කාරණා ඉලක්කකට දේශනා කළේ කියලා. මට හිතුනේ නෑ මේ අද දේශනා කළේ හෘද සාක්ෂිය ගැන කියලා. හෘද සාක්ෂිය ගැන කරපු දේශනාව. අපි කාට අර මේ බොරුව කිව්වත් මොන විදිහට කාට ක්‍රියා කළත් අපි දන්නවනේ අපි ගැන. අපේ හිත දන්නවා අපි ගැන. ඒ නිසා හිතට බොරු කරන්න බෑ කියලා කියන හිතට බොරු කරන්න පුළුවන්ද බැරිද කියන එකත් අපි හාමුදුරගෙන් අහලා දැනගනිමු. ඉතින් ඒ නිසා හිත මේ විවිධාකාර අරමුණු පස්සේ යනවා. සමහරු ඒක අල්ලලා ගැට ගහ ගන්නවා. සමහරුන්ට ගැට ගහ ගන්න විදිහක් නැහැ. විදිහ දන්නේ නැහැ. එහෙම හිතකට හිත මෙල්ල කරන කේසි අශ්වය දමනය කරන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පක්ෂයයි සඳහා සංසිඳුවන ආකාරය සිහිපත් කරන්නට යෙදුණා. ඒ ශ්‍රාවකයන් අතර ඉන්න අපිත් අපේ හිත කුමන ආකාරයෙන් මෙල්ල කරගත යුතුද කියන කාරණයට හොඳ කදිම පාඩමක් අනුශාසනාවක් තමයි අද දේශනාවේදී අපට අහන්නට ලැබුණේ. මම හිතන්නේ ඉතින් මේ වැඩසටහන තමයි දේශනාව අහපු අපේ ශ්‍රාවකයන්ට හිතට එකගව සත්‍ය ක්‍රියාත්මක කිරීමේ වුවමනාව ඇති. මේ අකුසල් වලින් මිදෙන්න ලොකු වමනාවක් ඇති අපේ හැමදෙරේ. නිසා ඒ හිතට ලබා දෙන්නට පුළුවන් ජීවය තමයි ධර්මය කියන මට හිතෙන්නේ. ඔබ වහන්සේ මම හිතන්නේ හිත ගැන මේ දේශනාව මට දැනුණ ආකාරයෙන් ඔබ වහන්සේ තවත් විග්‍රහ කරනවා නම් වඩාත් වැදගත් වේවි කියලා. මොකද අපි මොන දේ කරන්නට උත්සාහ දරුවත් එය සාර්ථක වීමට හිතේ තිබෙන ස්වභාවය බලපානවා නේද ස්වාමීන් වහන්සේ? පින්වත් වරුණ පුතණුවනි, ඒකට හොඳම උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ වදාළ වටිනා දේශනයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කන්දරක සූත්‍රය කියලා. මේ කන්දරක සූත්‍රයේ පුරාවට විග්‍රහ වෙන්නේ මිනිස් හිතේ තියෙන විවිධ විෂම ස්වභාවයන්, සත්තුන්ගේ තියෙන ස්වභාවයන් සමග සසඳලා විග්‍රහ කරන පාඩමක් ඒක. එහෙමයි. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සත්තු හරි ප්‍රකටයි. ඔවුන්ට ද්වේෂයක් ආවොත් ඒ ද්වේෂය එවලෙම ප්‍රකට කරනවා. ඒ ද්වේෂය ප්‍රකට කරන කොරැවීම බැරීමෙන්, ගැරවීමෙන්, පැන විකා ගැනීමෙන් හෝ ඊළඟ සතා මරා දැමීමෙන් හෝ එයාගේ ඒ ව්‍යාපාදේ ප්‍රකට වෙනවා. එහෙමයි. ඒ වගේම සතුටක් නැන සතෙකු ඒ සතුට ඔහුගේ ශරීරයේ අඩු ගන්නේ මේ වලිගයේ ඇති සත්තු වලිගයේ වැනීමෙන් හෝ එයාගේ සතුට ප්‍රකාශ කරනවා. එයාගේ ද්වේෂය ප්‍රකාශ කරනවා. ඔය විදිහේ විවිධතාවයන් සතුන්ගේ හරි ප්‍රකටයි කියනවා. කන්දරක සූත්‍රය තමයි මේකට හොඳම සූත්‍රය. නමුත් මිනිස්සුන්ගේ ස්වභාවය එහෙම ප්‍රකට නැහැ. මිනිස්සු ගැන අර මං කියපු විදිහටම කියනවා. එකක් හිතනවා, තව එකක් කියනවා, තව එකක් කරනවා. එහෙමයි. එතකොට අපි මිනිස්සුගේ හිත ඇතුලේ ද්වේෂය තියෙනවා. නමුත් ද්වේෂය නැතුව වගේ ඊර්ෂ්‍යාව තියෙනවා. ඊර්ෂ්‍යාව නැතුව වගේ නිකන් කාරුණික වචන කියාගෙන යනවා. එහෙමයි. අර මදුතිෂ්ඨති ජීවහාග්‍රේ හෘද හේතු හලාහලක් කියලා ලස්සන වාක්‍යයක් තියෙනවා. දිවාග මීපැණි බදුයි. හදවත හලහල විශයක් බදුයි කියනවා. ඒ වගේ මිනිස්සුගේ හදවත හරි විෂමයි. හරිම ව්‍යාකූලයි. එතකොට තව කෙනෙකුට තව කෙනෙකුගේ හිත තේරුම් ගන්න අමාරුයි. වචන අහලා හිත තේරුම් ගන්නම හොඳ නැහැ. ක්‍රියා දැකලා හිත තේරුම් ගන්නත් හොඳ නැහැ. සමහරට අපි හිතමු හොඳයි යමෙක් යමකට යමක් පරිත්‍යාග කරන එක හොඳයි. ඒ පරිත්‍යාග කිරීමේ යට තියෙන අදහස මොකද්ද කියන එක තේරුම් ගන්නට කල්පනා කරලා ඒක හොඳින් විමසලා බලමු. පස්සෙන් කාලෙකදී උදව් ගත්තු එක්කනට වැටහෙනවා මෙයාමට උදව් කරලා තියෙන සත්භාවයෙන් නෙමෙයි.
අපි වචනින් කියන්නේ සද්භාවයෙන් කියලා තමයි. ඔව්. සද්භාවයෙන් නෙවෙයි. මෙයාගේ යට වෙන අරමුණක් යම් තිබුණා. විපරීත අදහසක් තියෙනවා. ඒ වගේ මිනිස්සු හරියට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා උදව් කරන මිනිහම තමයි දන්නේ හෘදයාංගමෝ මම මේ උදව්ව කරන්නේ වෙන කිසිම බලාපොරොත්තුවක් වචනින් කියන්න ඕනේ නැහැ ඒක. ඔව්. මම මේ උදව්ව කරන්නේ කිසිම වෙන බලාපොරොත්තුවක් ඇතුළේ උදව්වක් කිරීමෙන් ලැබෙන මානසික තෘප්තිය ලබා ගැනීම සඳහා. එහෙම නැත්නම් උදව්වක් කිරීමෙන් ලැබෙනා වූ කුසල විපාක ලබා ගැනීම සඳහා. එහෙම. එහෙම නැත්නම් උදව් කිරීම පරෝපකාරය නිවනට හේතු වන්නා වූ පාරමී ධර්මයක් ය. ඒ නිසා මම මේක කරනවා කියන එක දන්නේ තමන්ගේ හදවතට කතා කරලා දන්න එක්කනා විතරයි. ඒ කියන්නේ කරන්න ඕනෙත් ඕකමයි. මම හිතන්නේ 2යි 3යි ඔබ වහන්සේ කියපු කාරණා එහෙමම හිතලා කරනවා නම් හොඳයි. ඒකනේ කුසලයකුයි නිවන් මාර්ගකුයි. පැහැදිලිවම. ඒ ඕනෑම දෙයක් කරන්න කාගෙන්වත් ගුණයක් අහන්නවත් ඕනේ නෑ රුගානේ. එහෙමයි සයි. පින් අනුමೋದනාවක් අහන්නවත් ඕනේ නෑ සමහරට කෙනෙකුට. එහෙමයි. දැන් සමහර වෙලාවට අපි දන්නවා සමහර දායකත්වයන් දරලා ඉන්න සමහර කාරණාවලට ඒ අය කියනවා පින්වතියක්. දැන් ධර්මදේශනාවක දායකත්වයෙන් දරන එක කියනවා මේ අහවල් දායකත්වයෙන් දරන්නේ පින්වතිය. නම ගම මොකුත් නෑ. එහෙමයි. ඒතකොට එයාගේ හෘද සාක්ෂිය දන්නවා ඔය දායකත්වයෙන් දරුවේ මං ඔය පින්වතියක් කිව්වේ මට වෙන කවුරුවත් දැනගන්න ඕනේ නෑ. අන්න එතන හරි තද පාරමිතා ශක්තියක් තියෙනවා. එහෙමයි. මිනිස්සු එහෙම හිතලාද පින්වතියක් කියන්නේ එහෙම නැතුව අපි හිතමු යම් කෙනෙක් යම් පරිත්‍යාගයක් කරනවා. ඔව්. ඒ පරිත්‍යාග කරන එක ගුවන්විදුලිය හෝ වෙනත් එකක කියනවා. කිව්වහම ගමේ පන්සලේ විහාරය හදනවා වාලේ. දැන් ගමේ දායක සභාවේ ඉන්න අයටත් මේක ඇහෙනවා. ඔන්න අපේ විහාරයට උදව් කරන්නේ නැතුව අහවල් දිහාට උදව් කරලා ධර්ම දේශනාවක දායකත්වයෙන් දරලා අහවල්ලු කියලා ගැටේ. ආධාර ඉල්ලන්නේ එනවා. ඔව්. එහෙම නැත්නම් බාගලට හොරු පනින්නත් වෙනවා. සමහර මව්පියෝ ඉන්න දරුවන්ට හොරෙන් පින්කම් කරන්නේ. සමහර නෝනලා ඉන්නවා මිනිස්සුන්ට හොරෙන් පින්කම් කරන්නේ. එහෙමයි. එයත් දාන්නේ මොකක් කියලාද? පින්වතියක්. හරි? පින්වතියක්. එතකොට වෙන කෙනෙකුට යනවා ඒක වලකින්න තමයි පින්වතියක් කියලා දාන්නේ. ඔව්. නමුත් හරි මේකේ හෘදයාංගම කාරණාව දන්නේ තමන්. මොකද්ද අරමුණ? කාටවත් දැන් පිනක් කරලා අනුන්ට නමගම කියන එක හොඳයි. ඒක තමයි මගේ යෝජනාව. එහෙමයි. නැත්නම් මේක වරදවා තේරුම් ගන්නවා මිනිස්සු. ඔව්. එහෙනම් අපි පින්වතියක් කියලා දාන්න ඕනද කියලා හැමෝම හිතනවා. එහෙම අවශ්‍ය නැහැ. යමෙක් යම් උපකාරයක් කළාම අපි ඇයි ගුවන්විදුලියක එක කියන්නේ? එහෙමයි. අපි ඇයි පින්කමක් කළාම මේ පින්කම් පොලේ අරමුණ හා ඒ දායකයාගේ ಗುಣ කියන්නේ? එහෙමයි. ඒ ගුණෙන් ඔව්. මන්මත් වෙන්නයි මාන්න ඇති කරගන්නයි නොකල යුත්තේ. එහෙමයි නොකළ යුත්තේ. එහෙමයි. මේ ගුණේ කියනකොට අනේ සාදු සාදු අනේ සාදු සාදු අනේ සාදු සාදු කියලා කාගේ හෝ පින්කමක් ඇහෙන වරක් පාසා. දැන් මේ දේශනා ඉවරනකොට පින් අනුමೋದනාවක් කෙරෙනවා අපට අපෝපකාර කරපු අයකින් කීප දෙනෙකුට. එහෙමයි. ඒ අයගේ පින අහගෙන ඉන්න නැත්තන්ට පින් සිද්ධ වෙනවා. අනේ සාදු සාදු කියන්න ඕනේ පියවරෙන් පියවරට. එහෙමයි. එතකොට ඒ අයට නොමිලේ පුණ්‍ය ලාභයක් ලැබෙනවා. ඉතින් එතකොට අර පින්කම කරන එක්කෙනා තමයි පින්කම කළ බව ලෝකයට කියන්න උත්සාහ කරන්නේ තවත් කෙනෙක් පිනට පෙළඹවීම සඳහා කියන උත්කෘෂ්ඨ අදහසෙන් නම් ඒක හරි හොඳ එකක්. ඔව්. මේ හැම එකක්ම දන්නේ හෘද සාක්ෂියයි. එහෙමයි. හෘද සාක්ෂියයි. අපි හිතමු දැන් අපේ කෙනෙකුට වැරදිලා අපේ ආසල්වාසී කෙනෙකුට හරියන මොන හරි කාරණයක් විභාගයක්ම කියලා අපි කියමුකෝ උදාහරණයක් වශයෙන්. ඔව්. එතකොට අපේ එක්කෙනාට අපි දොස් කියන්නේ අහවල්ලු බලපන්. උඹ වගේද? පාසුකම් මොකවත් තිබිලද? කොහොම හරි වැඩේ කරගත්තා කියලා ද්වේෂයක් හිත ඇතුලේ තියාගෙන ඊට පස්සේ එයා දැක්කම කියනවා මම මේ අපේ එක්කෙනාට කිව්වා ඔයාගේ තියෙන අගේ වටිනාකම කියලා අනිත් පැත්තට හරලා එයා දැක්කහම එයාට කියනවා ඒ කියන්නේ ඉරිසියාවෙන් හිතයට. උඹට පුළුවන් වුණා අපේ කාට බැරි වුණා කියලා. ඒ වගේ දේවල් ආශිර්වාද විසින් සලකන්න හොඳ නැහැ. මොකද දන්නවද? මතු පිටින් ආශිර්වාදයක් වගේ පෙනුනට හදවත ඇතුළ හොඳ නැහැ. ඒ නිසා ආශිර්වාද කරන්න තමයි ඒක දන්නේ. හැබැයි ආගින් ඉන්න එක්කනට තේරෙන්න මේ නම් ඇත්ත කරුණාවක්, ඇත්ත දයාවක්, ඇත්ත මෛත්‍රියක්, ඇත්ත උපකාරයක්, ඇත්ත ආශිර්වාදයක් නෙවෙයි කියන එක දැක ගන්න පුළුවන් නිකන්. කතාවට කියනවානේ මිනිහා නොමිනිහා එන කඩිනමින් දැනේ කියලා. අවබෝධයේ තියෙන මිනිහට තේරෙනවා හදවතේ කොයි වගේ දෙයක් තියාගෙන මෙහෙම කියන්නේ. හදවතේ කොයි දේ තියාගෙන මෙහෙම කරන්න කියන එක ජීවිත පරිඥානය කියන එක මනෝවිද්‍යාත්මක ගැඹුරු අවබෝධයක් ඇති අයට වැටහෙනවා. එහෙම කවුරුවත් කාටට ලේසි මුලා කරන්න බෑ. සමහරට දැන් අපිට හිතෙනවා සමහර අය මේක නම් මේ කිව්වේ කපටිකම. මේ තරම් මේ කිව්වේ හිත ඇතුලේ වෙනත් අදහසක් තියාගෙන කියන එක දන්නවා. දැනගත්තට අපි අඟවන්නේ නැහැ. අඟවන්නේ නැතුව සද්ද නැතුව දන්නේ නැතුව වගේ ඒක තේරුණා වගේ ඒක පිළි අරගත්තා වගේ ඉන්නවා. නමුත් හදවතින් දන්නවා මෙයාගේ පපුව මෙහෙම පපුවක් නෙමෙයි. මේ පපුව ඔච්චර හොඳ පපුවක් නෙමෙයි කියන එක අවබෝධයක් තියෙනවා. මොකද අපි මිනිස්සු ආශ්‍රය කරලා. අපේ හැමෝටම එතන මට කියලා දෙන්න. දැන් අපි ඒ වගේ දැන් අපි හඳුනා ගන්නවා. මේ අවබෝධසර කියනවා වගේ මිනිහා නොමිනිහා එන කඩි නමින් දෙන්නේ. දැන් එතකොට අපි හඳුනා ගන්නවා මේන්නේ හෘදයාංගම ආශිර්වාද කරන්න. මේන්නේ හෘදයාංගම බව පෙන්නගෙන තමන්ගේ හිතේ තිබෙන ඊර්ෂ්‍යාව ප්‍රකට කරගෙන කරන්නා වූ බොරු ආශිර්වාදයක.
දැන් මේ දෙකම ඉන්නේ අපේ හිතටනේ. ඔව්. එතකොට අපි එක්ක ඇලෙනවා අරයට නැත්නම් ගැටෙනවා අරයට. ඒ නැති තැනක් අපේ හිතේනේ හදාගන්න ඕන නේද සයන්? ඒ එතන හදාගන්න. එතන කොහොමද කරගන්නේ? ඔව් අරකම තමයි කියන්නා කෙසේ කිව්වත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. එයා සිහිය තියෙන්නත් ඕන බුද්ධිය තියෙන්නත් ඕන. මම මෙතන ගැටෙන්නේ නැහැ. මම මේක ඇලෙන්නේ නැහැ. මට මේක තද අවශ්‍යතාවයක් නෙමෙයි. තද අවශ්‍යතාවයක් නෙමෙයි. කියන හින්දා අහගෙන ඉන්නවා. ඒක න ඇලීමකුත් නැහැ ගැටීමකුත් නැහැ. ඒක නිකන් ගලාගෙන ගිය ගඟක් වගේ එකක්. එහෙමයි. එතකොට මේ හිතේ ප්‍රශ්න මතුවෙන අඩුයි ගොඩක් ඒ වෙලා. ප්‍රශ්න මතුවෙන අඩුයි. නැත්තම් ඕකෙන්මනේ අපි ප්‍රශ්න මතු කරගන්නේ. ඔව්. තව දැන් අපිට ඇත්තටම අපේ ප්‍රශ්න දිහා බැලුවාම අපි නිවිහැනිල්ල හිතලා බලන්නකෝ. කියන්නේ 100%ක් මට හිතෙන්නේ බාහිරින් එන ඇලීමක් හෝ ගැටීමක් නිසාමනේ. ඔව්. අර අපේ හිත අර ඔබ වහන්සේ කියන මට්ටමට හදාගෙන තිබුණා නම් උපේක්ෂාවෙන් දකින්න පුළුවන්කම ලැබුණා නම් ඇලීමත් අඩු කරගෙන ගැටීමත් අඩු කරගෙන ප්‍රශ්නත් අඩු වෙනවා. ප්‍රශ්න අඩු වෙනවා. දැන් අපි මේ ඒ මොහොතේ එන දෙයට ඒ මූණ දීලා අතාරින්න නැති ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. අතාරින්නේ නැහැ. කොහෙද ඇලෙන්නේ? එක්කෝ ඇලෙන තැනත් ඇලෙනවා, ගැටෙන තැනත් ඇලෙනවා. ඉතින් අපිට අතහරින්න පුළුවන් වුණා නම් ඒ මොහොතේ එක් පුද්ගලයාගේ ආශ්‍රය නිශ්‍රය තුල කල යුත්තේ කළා, කිව යුත්තේ කිව්වා, නැත්නම් ඇහුණු දේ ඇහුණා. සුතේ සුතපත්තං හොති. දිත්තේ දිත්තපත්තං හොති. එතනම තමයි හිත පවත්වන්න ඕන හැමදාම. එහෙමයි. දැන් කුසලයට එතකොට ඇලීම දැන් යම් කෙනෙක් ඇත්තටම ආශිර්වාද කරන්න එනවා තමන් කරපු පින්කම් ගැන සිහිපත් කරනවා තමන් තව කෙනෙක් ඒ සඳහා දායක කරගන්න උත්සාහ කරන මේ වගේ හොඳ දේවල් තියෙනවා. ඒ කුසලයට ඇලීම එතකොට නරකක් නෙමෙයි. නෑ දැන් භාග්‍යවතුන් වහන්සේ එතන දේශනා කරනවා ඡන්ද ජාතෝ අනක්ඛාතේ. එහෙමයි. නිවනට උනත් නිවනට ඇලෙන්න. ඡන්ද කියන්නේ කැමති වෙන්න. එහෙමයි. එන කුමටද කුසලයට කම්මැලි වෙන්නේ කියවනේ. එහෙනම් කුසලයට කම්මැලි වෙන්නේ නැතුව කුසලයට හිත උනන්දු කර උත්සාහවන්තව ප්‍රීතියෙන් එකට යෙදෙන්න ඕන. ඒකට කැමැත්ත ඇති කර ගැනීම තුළ සිද්ධ වෙන්නේ තණ්හාව ප්‍රහීන වීමක් මිස තණ්හාවේ අභිවර්ධනයක් නෙවෙයිනේ. ඒ නිසා ඒ කැමැත්ත නිර්වාණගාමී එහෙම නැත්නම් බෝධිපාක්ෂික ධර්ම වල ඉගෙනන්නට කැමැත්තක්. ඡන්ද චිත්ත විරිය විමර්ශන කියලා හතරක්මත් වෙන සතර ඉර්ධිපාදවල. එහෙමයි අපි හැමෝටනේ. අපි හැමෝටනේ ඒතකොට අර ඔබ වහන්සේ සත්තු ගැනයි මිනිස්සු ගැනයි සම්බන්ධ කරලා කියපු කාරණාව අලලා මට අහන්න හිතෙනවා. ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. දැන් සතෙකු අර වගේ ක්‍රියාත්මක වෙන්නේ තමන්ට හිතයිශී කෙනෙක් නැත්නම් තමන් කැමති දෙයක් දැක්කහම ඒ සඳහා ප්‍රකට වූ චලනයන් සිදු වෙන්නේ. එතකොට අනිත් පසින් සපාකාම දැස බල්ලෙක් අපි උදාහරණයක් ගමුකෝ. සුනකේ තමන්ට අහිතවන්තව නැත්නම් තමන්ගේ හිතට දැනෙන්නේ නැති ආකාරයකට යම් කටයුතු කරන කෙනෙක් දුටුවාම පරුෂ වෙනවා. නැත්නම් ඔහු ඡණ්ඩ වෙනවා. හපා ගන්නම උත්සාහ කරනවා. මේ වගේ තියෙන්නේ ඒ ස්වභාවය මනසින් තේරුම් ගන්නට නොහැකි වීම නිසාද? ඒ කියන්නේ දැන් අපි මොලයක් සතුන්ට තියනවද නැද්ද කියන කාරණාවනේ මේ තියෙන්නේ. නැත්නම් හිතන්න පුළුවන්ද බැරිද කියන කාරණාවනේ. සතුන්ගේ හිතීමේ හැකියාව හෝ එහෙම ක්‍රියාත්මක වීමේ හැකියාවත් අනිත් පසින් දැන් මනස උසස් වූ පුජ්‍යලයනේ මිනිහා කියන්නේ. උසස් කරන්න පුළුවන් පුද්ගලයන්. එතකොට මේ මනස උසස් කරන්න පුළුවන් ඕ මිනිසාගේ හිත අර සතාට වැඩිය වෙනස්ුනේ. ගොඩාක්ම ඒ කියන්නේ ඒ සතා තුල තියෙන ගුණාංගයන් නැහැ වගේ සමහරලාට පේනවා. එතකොට අපි උසස් කරන්නට පුළුවන් මනස උසස් කරගන්නට උත්සාහ නොකිරීම නිසාද මේ තත්ත්වයට මුහුණ දීලා තිබෙන්නේ. සතුත් එක්ක බලනකොට අපි වෙනස් වෙන්නේ නැතැම් වෙලාව. ඔව් ධර්මයෙන් හීනක් පසුබික් සමානක් කියලා කියනවනේ. ධර්මයෙන් දුරස්සිත මිනිහා සතෙක් වගේ කියනවනේ පසුබික්. ගවයෙක් වගේ කියනවනේ. එතකොට සතෙකුගේ හිත ගැන කල්පනා කළොත් හැමෝටම තියෙන හිතක්නේ. ඔව්. සතාට දැන් උදාහරණයක් වශයෙන් ගත්තම කිකිලියක් ගත්තොත් කිකිලියගේ පැටවුන්ට හරි ආසයිනේ. එහෙමයි. හරි ආදරෙයිනේ. එතකොට ඒ කිකිලිය වේවා අනිකුත් සත්ත්ව කුලේ ඉන්න මව්පක්ෂයේ ඕනෑම සතෙක් තමන්ගේ පැටවුන්ට කොච්චර ආදරය දක්වනවද කියන එක අපට විවිධ සත්තුන්ගේ චර්යාවන් නිරීක්ෂණය කිරීමෙන් දීර්ඝ කාලයක් නිරීක්ෂණය කිරීමෙන් ගැන පැහැදිලිනේ. එහෙමයි. එතකොට මේ මිනිස් සත්තු විතරක් නෙමෙයිනේ දරුවෝ කෙරෙහි සංවේදී වෙන්නේ. බලන්න තිරිසන් සත්තු පවා දරුවන් කෙරෙහි යන්න සංවේදීනේ. එහෙමයි. එතකොට තමන්ට ආහාර පාන ටික දෙන, තමන්ව නාවන කියන, තමන්ව රැක බලා ගන්න ස්වාමියාට කොයිතරම් භක්තියක් සුනක සතෙක් මිනිසුන්ට වැඩිම ළඟව සතා හැටියට සුනක සතාගේ තියෙනවා. එහෙමයි. එතකොට මා දැක්ක පහුගිය දවස්වල එක්තරා වැඩසටහනක් ගොනෙක් විදේශයක එයා රැක බලා ගන්නා වූ මිනිස්සු ලොකු අන්දකක් තියෙන ගොනෙක් එයා බලා ගන්න මිනිස්සයාව තව පිරිසක් විසින් අර සතා පරීක්ෂා කරන්න ඕන නිසා මේ රැහැනකින් ගැට ගහනවා. ගැට ගහනකොට අර කෑ ගහනවා අර මිනිස්සයා අර සතාට ඇහෙන්න. විශාල සත්ත්ව සංඛ්‍යාවක් මැද්දෙන් අර සතා දුවගෙන ඇවිල්ලා කටින් අර සම්පූර්ණ බැම්මල එහනවනේ. ඊළඟට එයා ඉඳකට කෑම කන්න හදනකොට අර සතාට පේන්න තව දෙන්නෙක් ඇවිල්ලා ඒ කෑම එක උදුරනවා. ඔව්. උදුරලා මේ කෑම එක කනකොට අර සතා කොච්චර මෙයා දිහා බලා ඉන්නවද කියනවනම් අර සතා වේගෙන් දුවගෙන එනවා. අරයාගේ කෑම එක ආරක්ෂා කරනවා, කෑම එකට පලිබෝධ කරන අය පස්සෙන් පන්නන්න හදනවා. එතකොට අර මිනිස්සයා එයාට කිව්වහම මේ පලි ගන්න නැහැ, ඒක හොඳ නැහැ කියලා කිව්වම
නවතිනවා. ඒතර බලන්න සතාට මේක තේරෙන්නේ කොහොමද? සතා අර මම කිව්වාගේ දැන් එයාට මනස දියුණු කරලා හෝ මනස පාලනය කරලා හෝ නෙමෙයි. හැම හිතක් ඇති කෙනෙකුටම Tamanට යම් කිසි විදිහේ කරුණාවක්, දයාවක්, සෙනෙහසක් ලෝකෙ ලැබෙනවා නම් එයා කෙරෙහි ආකර්ෂණය වීම සිතක ස්වභාවයයි. දැන් මේ නන්දි විශාලා ජාතකයේ තුලත් ඕකමනේ තියෙන්නේ. ඒකනේ කියන්නේ අදව කුල කියනකොට අදුව කුල කිව්වහම තරහ ගියා. පුතා මේ මට උදව් කරන්න කිව්වම ආස වුණා. ඒක සතා වුණත් වචනේට බලන්න කීකරු වෙන ආකාරය. එතකොට එතන සංවේදීතාවයේ තියෙන්නේ. එතකොට මිනිහා ඊට වඩා හුඟක් වෙනස්. එයා ආදරේ තමයි. නමුත් එනවාට එයාට රෞද්‍රකමක් ආවොත් එයා සමහරට හිත ඇතුලේ රෞද්‍රකම සංගවගෙන රෞද්‍රකම නැතුව වගේ හුදු මායාවක් සහිත මෛත්‍රියක් ගොඩනගාගෙන පලිගන්න චේතනාව කවදා හරි දවසක ඉෂ්ට කරගෙන බලාගෙන පස්සෙන් එනවා. දැන් මේ රටේ ප්‍රධාන රාජ්‍ය නායකයෝ මහමඟ මරා දැම්මේ. ඒ වගේ අභ්‍යන්තරික විශ්වාසවන්ත වෙලා කාලාන්තරයක් ගත වෙනකන් හිතා ගන්න බැරි වුණා මේ මිනිහා එන්නේ මාව මරන්නද කියලා. එහෙමයි. ඒ පාලකයට හිතා ගන්න බැරුව ඕනතර විශ්වාසය ලැබීමෙන් නේ දැන් වර්තමාන පාලන පන්තියට උනත් විතරම අනිත්‍යයි උපදෙස් දෙන්නේ. හැමෝම ලං කර ගන්න එපා. තමන්ගේ වාසියට ඉන්න පිරිසක් පාලකයාට දූරදර්ශී පරචිත්ත විඥාන ඥානයේ සහිත මට්ටමක් නැති වුණොත් එහෙම මිනිස්සු තේරුම් ගන්න බැරුව යනවා. සමහරට විපක්ෂයෙන් එනවා මං එතනින් අයින් වුණා ඔබතුමාට දැන් පක්ෂව මං ඔබතුමාගේ වැඩ පිළිවෙලට පැහැදිලියි මම මේ ආවේ දැන් ආණ්ඩු පක්ෂයට කියලා මාව පිළිගන්න කියලා කොහොම ඇමති පදවියකුත් දීලා අග්‍ර පුරෝහිත තත්ත්වයටපත් කරගෙන ළඟින් තියාගන්න. වැඩේ සෞතු කරන්න මෙහෙම යක්කෝ. ඒ නිසා පාලකයන්ට එහෙම අවබෝධයක් නැතුව ඉතිහාසයේ වෙච්ච දේත් අපිට දැන් පැහැදිලි වර්තමානයේ වෙමින් තියෙන දේත් පැහැදිලි. ඒ නිසා මේ බණ සාමාන්‍ය මිනිස්සුන්ටත් වඩා වටිනවා. ඒ වගේ පරිපාලනය කරන්න නැත්තට. අපි උනත් පැවිද්දන්ට උනත් ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. කියන්නේ මේ මිනිසාගේ හිත තමයි හරි විෂම. ඔව් දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් හෙළදීපේ අඛණ්ඩතාවය වෙනුවෙන් ඉදිරියට බහලා කතා කරන භික්ෂුන් වහන්සේලාට ඔබ වහන්සේගේ අදහස් වලට අපි පුදුම තරම් ආසයි ගෞරව කරනවා අපිට ඒ ඔබ වහන්සේ තමයි මේ ජාතියේ දැන් වීරයා කියලා උන්වහන්සේට ලං වෙන්නේ උන්වහන්සේට වහ ටිකක් දෙන්න පුළුවන් වැඩි පහසු ක්‍රමය තමයි හුඟක් ළඟා වීම. ඒ නිසා අපේ සියලු භික්ෂුන් වහන්සේලා පැහැදිලයි කියලා ළඟට එන මමත් ඔබ වහන්සේට පණ උනක් දෙනවා කියලා කියාගෙන නාය කෙරි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. දැන් අපි ඔය මේ පහුගිය දවස්වල කතා කළා මේ බෝර්න් අගේන් කියන වැඩසටහනේ යටතේ මිනිස්සුන්ව ලං වෙන ස්වභාවය පිළිබඳව මම හිතන්නේ බැලුම්ගල එහෙම ඔබ ශ්‍රවණය කරනවා නම් දන්නවා. ඇමරිකානු රහස් බුද්ධ්‍යංශ සේවාවක් මේ ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට ලං වෙන සරලම සැහැල්ලුම ක්‍රමය තමයි ආගම විසින් එන එක. ඒ නිසා එහෙම ලං වෙන තමයි උත්සාහ කරලා තියෙන්නේ කියලා බැලුම්ගලින් පවා එළිදරව් වුණා. ඉතින් මේ ක්‍රම ඔබ වහන්සේ මේ කියන ක්‍රම තමයි අනුගමනය කරලා තිබෙන්නේ. ඔව් දැන් භාග්‍යතුන් වහන්සේ මේ ඔය අනුත්තර පුරුෂධම්ම සාරථී ගුණය පිළිබඳව කියවෙන විවිධ වූ සූත්‍ර දේශනා තුල තමයි මේ කරුණු අන්තර්ගත. එහෙම. සත්වයා හා මිනිසා ලෝකේ තේරුම් ගන්නම බැරි එක්කෙනා තමයි මිනිස් සතා. එහෙමයි. එතකොට එන්නේ ඒ තරම් ව්‍යාකූලයි. ඔබ කිව්වාගේ හැබැයි හෘද සාක්ෂිය තමන් විතරයි දන්නේ කියලා කිව්වට අනුන්ගේ හෘද සාක්ෂිය මොකද්ද කියන එක දැනගන්න පුළුවන් ඉවක් මිනිසුන්ට තියෙන්න ඕනේ. දැන් බලන්න සතාටත් ඒ ඉව තියෙනවානේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ගෙදර බල්ලෙක් හදනවනම්, ගෙදර පූසව හදනවනම් හරිය ආදරෙන් නම් ඒ සතුන්ට ඒ මිනිසයා වෙන කොහේ හරි හැතව 100ක ගිහින් ගෙදරක බැස්සත් කාටත් බුරන බල්ලා අයට බුරන්නේ වඩාගෙන ඇවිල්ලා ඇඟේ කොට වෙන ගතියක් තියෙනවා. කාටත් ගෙදර අයට ආදරය කරන විදිහට මර ආගන්තුකයට ආදරය කරන පූසෝ මොකද බැලුවහම එයාට ගෙදර සත්තු ඉන්න ආදරය කරනවා. කරුණාව දයාව කියනක ඉවෙන් දැනෙනවා සත්තුන්. ඒ කියන්නේ සතාගේ කියන්නේ මිනිස්යාගේ චර්යාව මේ සතුන් එක්ක කරුණාව ආදරය පෙන්නපු චරිතයක් කියන එක අනිත් සතාට දැනෙනවා. සතාට දැනෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අනිත් පැත්ත කියමු. දැන් උදාහරණයක් හැටියට හරක් හොරෙන් අරගෙන ගිහිල්ලා මරණ අය ඉන්නවා. ගවඝාතකකාරයට බාර දීලා සල්ලි ගන්න අය. එහෙමයි. යම්කිසි ඒවනු මිනිහෙක් මේ ගවයෝ ඉන්න පළාතක ගියත් ගවයෝ කුලප් වෙලා දඟලලා කෑ ගහන ගතියක් තියෙනවා. බය වෙලා දුවනවනේ. බය වෙලා දුවනවා. දැන් ඒව නිහා ගවයෝ අරන් ගිය ගඳ නැහැ. එන්නේ නාලා කියලා පිළිසිලා සෙන්ට් දාලා තෙන්නේ. සුදු වැඳුමුත් අන්දලා එන්නේ අනික. ඒ ආවට මොකද මේ ගවයට ඒක දැනෙනවා. මිනිස්සුන්ට හැබැයි මිනිස්සුන්ට වැඩේ කියන්නේ ඉවෙන් අඳුර ගන්න බෑ. ඉවෙන් අඳුර ගන්න පුළුවන් හැකියාවකුත් නැහැ. මම ඒකයි කිව්වේ අපට පුළුවන්කම තියෙනවනේ මිනිහේ කම්බ වෙනකොටම උඹ එන්නේ මේකට තමයි අපි කතාවට කියන්නේ ගමේ ගොඩේ විදිහට කතා කරමු. ගොඩා හැරෙන්නේ පොල් පැලට කියලා අපට තේරෙන්න ඕනේ. ඒක තමයි ජීවිත පරිචය කියන්නේ. එහෙම නැති වුණාම මිනිස්සු අමාරු වෙටෙන්නේ. දැන් හුඟක් වෙලාවට උදාහරණයක් වශයෙන් මේ අවාහ විවාහ අසාර්ථක වෙනව නේද? එහෙමයි. දැන් ඔය පත්තරේ දානවා. මෙන්න මෙච්චර දෑවැද්දක් දෙනවා. එතකොට වයස වැඩි වුණත් කවන්නේ දෑවැද්ද හොඳ නම් කවුරු හරි මිනිහෙක් ඕකට කර ගහනවා. එතකොට දැනගන්න ඕනේ මේ වයසත් වැඩි එක මේකට කැමති උනේ
මොකටද දීගෙකුත් අත්තරිච්ච එක මේකට කැමති උනේ වෙන මොකුත් නිසා නෙවෙයි ධනෙ නිසා කියන එක තේරුම් ගන්න බැරි තරමට අර මනුස්සයා රඟපාන. දැන් හුඟක් මිනිස්සු අනුන්ගේ රඟපෑම් වලට අහු වෙනා අපි ඔකට කියන හොඳම වචන නේද රඟපෑම. දැන් මේ මිනිස්සු මුලා වෙන හරියක් මුලා වෙන්නෙම කාගෙත් රඟපෑම් වලට තමයි. ඒ නිසා ඒක මේ මනමාලයා කියන එක විතර කාදේශ කරගන්න එපා. හැමෝම රඟපානවා. මව්පියන්ට සමහර දරුවෝත් රඟපානවා දේපොළ ටික ලියා ගන්න කාලේ. ලේලි තමයි ඒ රඟපෑමට අවශ්‍ය කරන පන්නරය දෙන්නේ සමහරට පුතාට. දුන්නාම පුතා අම්මත් එක්ක ගැටෙනවා. බැංකු ලෝන් එකක් ගන්න තියෙන අම්මා ජීවිත භුක්තිය තියලා ගේ ලියලා තියන්නේ මේක ජීවිත භුක්තිය අත්හැරලා ලියලා දෙන්න නැත්නම් ලෝන් එක ගන්න විදියක් නැහැ. මේ ගෙදර ගියාම අපේ නෝනා කෑ ගහනවා කියලා ඉඳ හිට ඔය අසෙමුත් කියවෙනවා. ඒ කියන්නේ අර හොරාට ඉස්සෙල්ලා කේල් කෙන වැටපැන්නවා වගේ. වැටපැන්නවා වගේ. එහෙම අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ හරියට හදවත් කියදව තේරුම් ගැනීමට මහා පුදුම ජීවන තක්ෂලාවේ සැරිසරන ලබා ගන්න අවබෝධයක් තියෙනවා. ඉතින් මේ නොහික් මුණ නැත්තම් මේ ක්‍රියාත්මක සිත හරි රාගයට, ද්වේෂයට, මෝහයට නැඹුරු වෙච්චම හිතක්. මේක හරි ගැට ගහ ගන්න ඕන හරි තැනක. දැන් ඒකයි මා කියන්නේ දැන් මේ රටේ වැදගත් ඉහළ තරාන්තර වෙන්නේ ජනාධිපතිවරයාගේ ඉඳලා සියලුම පරිපාලන ශේෂ්ත්‍රයේ ඉන්න අය. ඒ වගේම විශේෂයෙන් අනිත් පැත්තෙන් හාමුදුරුවරු. Tamanට ලං වෙන සියලු දෙනා ගැනම ලොකු හැඟීමක් ලොකු අවබෝධයක් ඇති කර ගන්න ඕන. මොකද හුඟක් දෙනෙක් අපි ඉදිරියේ රඟපානවා මිසක් ඇත්ත ජීවිත නෙමෙයි ඒක. ඒ ඇත්ත ජීවිත නෙවෙයි වුණාට සමහර තැන්වල Taman එක වටහාගත්තු බව කියන්න ඕනේ නැහැ. අහුවෙන්නේ නැතුව ජීවත් වුණොත් ඒක ලොකු දෙයක්. එහෙමයි. ඒ අවබෝධයෙන් අත්‍යවශ්‍යයි. මම මේ කියන කරුණ ඇත්තක්ම බව වැටහෙන්නේ රඟපෑම් වලට අහුවෙලා දුක් විඳින මිනිස්සු. ඒ කියන්නේ අපි එකපාරක් හවුවෙලා තියෙනවා. එහෙම නෑ කියනනම් බොරු. පැහැදිලිව. ඒක නිසා ඒකට යොදලා බලන්නකො මේ කාරණාව. එතකොට මමත් මේ කියන්නේ නිකන් නෙමෙයි මාත් අහුවෙලා. හොඳයි අපිට අපේ ශ්‍රාවකෙක් යොමු කරපු ගැටලුවක් තිබෙනවා සයන්හන්ස. කවින්දි ඉමාශය යොමු කරලා තිබෙන ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේගෙන් දැනගන්නට කියලා යොමු කරලා තිබෙන්නේ. අපිට කවුරු හරි සාප කරනව නම් අනවින කොඩිවින කරනව නම් ඒත් අපි බෞද්ධයන් විදිහට පිරිත් කියලා හොඳ ಗುಣධර්ම වඩලා ඉන්නව නම් අපිට ඒව වදිනවද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට මේ පිළිබඳව පහදලා දෙන්න කියලා තියෙනවා. ආපහු නැවත සටහන් කරලා තියෙනවා අපි වරදක් නොකරම අපිට බනිනවා නම් ඒ විපාක කෙසේද කියලා ඔබ වහන්සේගෙන් දැනගන්නට. යම් කෙනෙක් අධ්‍යාත්මික වශයෙන් සැබෑ වූ තෙරුවන් සරණ යනවා කියලා කියන්නේ මා මේ දවස්වල මේ දේශනේ කරගෙන යන විදිහට බාහිර බුදුරජාණන් වහන්සේගේ සරණක් යාම බලාපොරොත්තුවෙන් බුද්ධ පූජා කරන වන්දනාමාන කරන ඒ ආදී දේවල් වලින් ලැබෙන සරණට පිහිටට ආරක්ෂාවට වඩා එහෙමයි. විශේෂයෙන් සරණක් පිහිටක් ආරක්ෂාවක් ලැබෙන ප්‍රධාන එකම වැඩපිළිවෙල මම මතක් කරන්න ඕනේ. යම් කිසි කෙනෙකුගේ හිත ඇතුලේ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මේවර දේශනා වෙන අරහන් සම්මා සම්බුදු ආදී ගුණ වගා වර්ධනය කර ගන්නවා නම් ඒ ගුණ හරහා අධ්‍යාත්මය තුළින් අර මං කිව්ව පබස්සර මිදම් බික්කවේ ප්‍රවාසන ගුණ ඒ වඩන ලද ගුණේ ප්‍රමාණය විහිදෙන්න පටන් ගන්නවා. එහෙමයි. ඒක විශාල ශක්තිමත් කිරණ. ඒ කිරණ ඒකාන්තයෙන්ම Tamanට එරෙහිව එන ඇස්වාකටවා වේවා, අනවින බන්ධන වේවා, එහෙමයි. රහාපල වේවා, වෙනත් ඔය දුව කියන දෝෂාන්ධකාර වලට වේවා පිළිතුරක් දීමේ ශක්තිය හැකියාව ලැබෙනවා. අපි හිතන්නේ මේ ශක්තිය තියෙන්නේ බෝධිය ගාව. අපි හිතන්නේ ඒ ශක්තිය තියෙන්නේ බුද්ධ පූජාව ගාව. නෑ. ඒ ශක්තිය තියෙන්නේ තමන්ගේ හිත ඇතුලේ. හිත ඇතුලේ ඒ ಗುಣ වගා වර්ධනය නොකර ගන්නා කෙනෙක් උදේ හවස බුදුන් වැඳයි බුද්ධ පූජා කළාය මම මේ පින්කම් කළාය ඇයි මට මෙහෙම වෙන්නේ? එහෙම හිතන්න බෑ. පිනේ ශක්තියත් යම් ප්‍රමාණයකට බලපානවා තමයි. නමුත් ඒක බාහිර බලවේගයක් වශයෙන් හිතන්න එපා. අධ්‍යාත්මය තමයි ලෝකේ තියෙන වටිනාම බලවේගය. අධ්‍යාත්මය තුළ තුනුරුවන් ගුණ පිහිටුවා ගත්තොත් එයාට කවදාවත් වරදින්නේ නෑ. එයාට පුළුවන්කම තියෙනවා ඒ ශක්තිවත් ඉඳගෙන ඕනෑම බලවේගයකට මුහුණ දෙන්න. මට ඔය හදිහුණියන් වදින්නේ නැහැ කියන එක කෙලින් මෙයාට කතා කරන්න පුළුවන් හෘද ශක්තියක් තියෙනවා. ඔව් හිතේ බයක් ඇති කරගන්න ඕනේ නැහැ. හිතේ බයක් ඇති කරගන්න ඕනේ නැහැ. මොකද දෙවෙනි ප්‍රශ්නේ පුතා ඇහුවේ? ඒ අපි නිවැරදීම ඉන්නවා නම් කියන කාරණය. අපි කාටවත් කරදරයක් නොකරම ඉන්නවා නම් කියන කාරණේ. ඒ කියන්නේ ඒක සත්‍යයක් කියලා වගේ එක පැත්තකින් තමන් පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් ඉතින් ඒ අනික් අයට බය වෙන්නේ. ඔව් ඒක හරි. දැන් අපිට ලෝකය හදන්න බෑ. අපිට අපි හැදෙන්න පුළුවන්. තමන්ට තමන් හැදෙන්න පුළුවන්. තමන්ට තමන් දැනෙනවා නම් මම නිවැරදි ජීවිතයක් ගෙවන්න කියලා. මට කවුරු කොයි යම්ම දෙයක් කළත් මට ඒකට පීඩා විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. නැත්නම් ඒකට මට විපත්තියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙදි වෙන්නේ තර හදිහුණියව වදින්නේ නැහැ කියන
හෘද සාක්ෂිය පවිත්‍රතාවයමයි. එහෙමයි. අපේ හැමදෙරනේ දැන් හිතේ හික්මීමට කයේ හික්මීම. හිතේ නොහික්මීමට කයේ නොහික්මීමත් බලපානවාද? ඒ කියන්නේ හිත යම් ආකාරයකට පාලනය කරන්නට කායික ක්‍රියා හේතු වෙනවාද? නැත්නම් අර හිතෙන්නේ අපිට කාය ක්‍රියාත්මක වෙන්නට බලයක් දෙන්නේ නැත්නම් මඟ පෙන්වීමක් දෙන්නේ. එතකොට හිතයි කයයි බැඳිලාද තිබෙන්නේ? කයේ ක්‍රියාකාරීත්වයේ හිතට කොයි ආකාරයෙන් බලපානවද? භාග්‍යතුන් වහන්සේ මේ තුන එකට සංයෝග කරලා තමයි දේශනා කරන්නේ. කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ. මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ. සබ්බත් සංමුතෝ බික්කෝ සබ්බ දුක්ඛ පමුච්චති. මේ තමයි රහතන් වහන්සේ නමක් වීම සඳහා තමන්ගේ හිත වඩන උත්තමයා. එයා ඒකාන්තයෙන් කයින්ද නිවි ගිය කෙනෙක්. කයින්ද සංවරෝ කෙනෙක්. ඒ වගේම එයා වචනෙන්ද සංවරෝ කෙනෙක්. වචනෙන්ද නිවි ගිය කෙනෙක්. හේතුව සිත සංවර කරගත්ත සිත නිවි ගත්ත කෙනෙක් නිසා. හැබැයි සමහර විට බාහිර සමාජයත් එක්ක බලනකොට කයින් නිවුණු අය වගේ පෙනුනට හිතින් නිවුණු නැති අය ඕන තරම් ඉන්නවා. එහෙමයි. කයින් හරිම සංසුන්ව කතා කරන අය, කයින් එක වචනයක් කියලා ඊළඟ වචනෙන්වත් විනාඩි 2-3ක් ගන්න, ඒතරම් මෙහෙමින් කතා කරන අය ඉන්නවා. හදවත හරි නරකයි. එහෙමයි. එතකොට අපිට ඒක මේ පුදුන් ලෝකයේ මිනිස්සු අතරින් තේරුම් ගන්න අමාරුයි. කායික වාචසික සංවරභාවය තුල හිත සංවර වෙලාද කියලා. නමුත් හැබැයි වශයෙන්ම හිතේ සංවර භාවයේ පදනම් කරගෙන ඇතිවෙන කායික සංවරය තුල එයාගේ කය හරි ප්‍රභාස්වරයි. ඒ කියන්නේ දැන් කෙනෙක්ගේ දැන් ඔය කතාවට කියනෝනේ අපි මිනිස්යාගේ ස්වභාවය මූණෙන් පේනවා කියලා. මූණ තමයි කැඩපත කියලා හදවත. කැඩපත කියලා. හිතේ ස්වභාවය දකින කැඩපත මුව මඩලයි කියලා. එහෙමයි. එතකොට හැබැයි ඒක එහෙම වෙන්නේ නැහැ. මුව මඩල ලස්සන වෙන්න පුළුවන්. පපුව මූණ සුදුම සුදු වෙන්න පුළුවන්. පපුව කළුම වෙන්න පුළුවන්. එහෙමයි. කන්හන් ධම්මං විපාය. එනිසා ඒ කළු ධර්ම ටික විප්‍රහාණය කරලා ලබා ගන්නා වූ සුදු බව තමයි. තා වැදගත් සුදු බව කියලා කියන භාග්‍යතුන් වහන්සේ. කර්මයක් තව කෙනෙකුගේ කර්මයක් බවට පත් වෙනවද? කෙනෙකුගේ අකුසලයක්. දැන් අපි හිතමුකෝ අපේ කර්මයක විපාකයක් තව කෙනෙකුගේ කර්මයක් බවට පත් වෙනවද? ඔබ හසේ දේශනාවේදී කිව්වේ. ඔව්. ඒකෙන් දැන් මම ප්‍රාණඝාතයක් කරලා කියමුකෝ. මම ප්‍රාණඝාතයක් කරපු එකට විපාක වශයෙන් අප්‍රමාණ වාරයක් මාව සංසාරේ ඝාතනය වෙනවා. එහෙමයි. දැන් ඒක අපි අර ලස්සන කතාවකින් අහලා තියෙනවා අර එළුවා අල්ලගත්තට පස්සේ වරක අඬලා වරක හිනහුණා. ඔව්. රජුර ළඟට යනකොට පස්සේ ඇයි කියලා හැවුම් කියනවා. මම එළු දෙනෙකුගේ ඉසත ඉඳලා මගේ ලෝම ගන්නට මම දුක් විඳා. අද ඔබ මාව මරලා මං ඉඳපු දුක ආරම්භ කරන නිසායි මට ඇඬුනේ. එහෙමයි. හිනහුනේ මගේ දුක මේ භවෙන් අවසන් වෙන හින්දා. ඒ වගේ දැන් එළුවගේ කර්මය විපාක දීම සඳහා රජුරෝ දෙන නියෝගය බලපාලා තියෙනවා. නමුත් රජුරෝ නියෝග දෙන්නේ නැතුව හිටියා. රජ්ජුරෝ නියෝග දෙන්නේ නැතුව ඉන්නකොට ඒක හොඳ උදාහරණයක් ඔබ අහපු ප්‍රශ්නෙට දෙන්න පුළුවන් ගැඹුරු උත්තරයක්. රජ්ජුරෝ නියෝගය නොදුන්න රජ්ජුරෝ අතෑරියා එළුවා. නමුත් සෝබා දහම් විසින් දිය යුතු විපාකය යාට ලැබුණා. එහෙමයි. ඒ වගේ ඔබ සතර කර්මයක් කරලා ඇති මං ඒ හින්දා ඔබ මරන්නේ. එහෙම නැත්නම් තමහට කෙනෙකුට හිතන්න පුළුවන් තව කෙනෙක් ඝාතනය කරලා එයාගේ කර්ම විපාකයක් තියෙන නැති බණ අනුව කියන කර්ම විපාකයක් තිබ්බහම මරනවා කියන්නේ මම එයාගේ කර්මයේ විපාකේ ලං කරා විතක් මට ඒක කර්මයක් වෙන්න විදියක් නැහැ. එහෙමයි. තමන් ඒකෙන් අත් මිදලා ඉන්න එක කරෙන්න ඕන. එයාගේ කර්ම විපාක එතකොට විපාක දෙන්න තව කෙනෙක් ඝාතනය නොකර සෝබා දහමෙන් හෙණයක් පුපුරලා හරි ඒ වෙලාවට ඒ විපාකේ ලැබෙනවා. එහෙමයි. එහෙම නැතුව තමන්ට මේ මං අනුන්ගේ කර්ම විපාකයක් ඇත්තටම මගේ විපාකේ තව කෙනෙකුගේ කර්මයක් වෙන්න පුළුවන් නේ. ඔව්. ඉතින් ඒ කර්මයට හේතු වෙන එකන අලුත් කර්මයක් රැස් කරන විපාක විඳිනවට වඩා එයාට අවබෝධය තිබොත් නෑ මම මරන්නේ නෑ. ඔබට හැබැයි මැරෙන්න තරම් කර්මයක් තියෙන බව මට තේරෙනවා. ඔබ කලේ මැරෙන්න තරම් කාර්යයක්. මට ඔබ මරන්න හිතෙනවා. කිසි කියන්නේ මට ඔබ මරන්නම හිතෙනවා. නමුත් මම මරන්නේ නෑ. මොකද කතාවටත් කියන එකකට එම් බැරි වෙච්ච තැන ගැරන්ටි මරලා පව ගන්න මට බෑ. ඔව්. ඒ වගේ ඒක කර්මයේ අකුසල විපාකේ අත්හැරලා වගේ. අකුසල විපාකේ අත්හැරලා වගේ. ඒක හරි ලොකු දෙයක්. මෙනෙකුට හිතන්න පුළුවන් නම් අර බම කියවනේ අන්න අනුත්තර පුරුෂ ධම්මසාරතිය ගුණේ මරන්නම හිතෙනවා. ඔව්. නමුත් ඔබ කර්මය හා කර්ම විපාකයේ හඳුනා ගන්නවා. ඒ කියන්නේ කර්මයේ කර්ම විපාකයේ පිළිබඳව අපි හඳුනාගෙන අවබෝධයක් ලබාගෙන තිබ්බනන්නේ ඕක වෙන්නේ. අපි නොතිබ්බනම් එහෙම ওই தත්ත්වය දැනෙන්නේවත් නෑ. ඒකනේ බණපත් කතාවේදී කේසි කිව්වේ. එහෙමයි. කේසිට මේ ස්වාමීනි මෙහෙමයි මරන්නම හිතන වෙලාවේදී මරන්නේ නැති වෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට භාගතුන් වහන්සේ උත්තරයක් දෙනවා. ඒ සූත්‍ර දේශනාවේදී මරන්න හිතනකොට අකුසලයේ විපාකෙ මෙනෙහි කරන්න. මම ඔබට අකුසලයක් කියලා දෙනවා. අකුසලයේ විපාකයක් කියලා දෙනවා. අන්න ඒක තමයි ඔබ අශ්වයන් රළු ලෙස দমনය කරනවා. මාත් රළු ලෙස দমনය කරන්නේ අකුසලයේ විපාකේ පැහැදිලි කරලා තියෙනවා. ඒක ටිකක් අහගෙන ඉන්න බෑ කර්කශයි. එහෙමයි. කර්මයේ කර්මඵල විශ්වාස නොකරනා නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් කියන්නේ ඒක නිසාම වෙන්නට ඇති. සසරේ යන්නේ ඒ නිසාම වෙන්නට ඇති. එක් ආකාරයේ පීඩා දුක් විඳින්නේ අපායේ යන්නේ නිරේගාමී වෙන්නේ මේ නිසා වෙන්නට ඇති.
අපිට ඉතින් ඒ වාග්ය ලැබිලා තිබෙනවා ඒවා හඳුනා ගන්නට. කර්මය මොකද්ද? කර්මයේ විපාකය මොකද්ද කියලා හඳුනා ගන්නට ලැබිලා තියෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුසාරයෙන්. ඉතින් ඒ වර්තමානයේ දක්වා ඒ එලෙසින් රැකගෙන එන ඇතැම් වෙලාවට ස්වාමීන් වහන්සේලා නොහිටින්න අපි ඇත්තම කොතනද කියන කාරණේත් ඇතැම් වෙලාවට අර මා සිහිපත් කළා වගේ මේ සමහරු මේ කර්මය විපාකයේ ඕව ඇති වැඩක් නැහැයි කියලා අපව මුලා කිරීම තුළ අපි කරගන්නා අපේ ජීවිතයට පාඩුව නැත්නම් අපේ ජීවිතයට කරගන්නා බරපතල වැරද්ද කොතෙන්ද කියන කාරණේ හඳුනා ගන්න බැරි අයත් ඉන්නවනේ. එහෙනම් සමහරු කර්මඵල ප්‍රතික්ෂේප කරනවා. ඔව් ඒකෙන් తాවකාලික තෘප්තියක් විඳින්න පුළුවන්. එහෙමයි. නමුත් න්‍යාය කියලා එකක් ලෝකේ තියෙනවා. ඔව්. කාටවත් න්‍යාය වෙනස් කරන්න බෑ. එහෙමයි. කම්ම නියාමයි. එතකොට මේ යම් කර්මයක් කළාද ඒකට මෙන්න මේ න්‍යාය අනුරූපව මෙන්න මේ දේ සිද්ධ වෙනවාමයි කියන එක ස්වභාවයක්. ඒ ස්වභාවයට කෙනෙකුට මුණ දෙන්න සිද්ධ වෙනවා තමන් පිළිගත්තත් නොගත්තත්. එහෙමයි. හැබැයි කර්මයක් නැහැ විපාකයක් නැහැ ඔක්කොම දෙවියන් වහන්සේ මවලා තියෙන දෙවියන් වහන්සේ කැමැත්තට අනුව සිද්ධ වෙන්නේ කියලා කිව්වම తాවකාලික තෘප්තියක් විඳින්න පුළුවන්. එහෙමයි. ඔය සත්තු මරුවට කමක් නැහැ මොකද දෙවියන් වහන්සේ සත්තුන් නරක වෙනවට උන්ට ඔය ජීවේ දීලා තියෙන්නේ. නැත්තම් මිනිසුන්ට ඒ සත්තු මරාගෙන කෑවට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව් නැත්තම් කියනවා ඒ සතා පවක් ගෙවන්නේ මරන්න ඕනේ එතකොට තමයි පින ලැබෙන්නේ. ඒ සතර පින ලැබෙන්නේ. ඒ විදිහට නොඑක කරදී කියලා හිත් බැඳුම් කරලා අර ඇස් බැඳුම් වගේ හිත් බැඳුම් කරනවා මිත්‍යාව තුල. එහෙම ඉඳගෙන තාවකට තෘප්තියක් ලබනවා. නමුත් කරන කලට පව් මීරිය මීසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. ගිනිසේ වින්දනය කරන එක වින්දනය කරනවාමයි. පිළිගත්තත් නොපිළිගත්තත්. මොකද ලෝක න්‍යාය කියලා එකක් තියෙනවා. විශ්ව චක්‍රීය කියලා එකක් තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ චක්‍රීය රටාවට අනුරූපව. න්‍යාය කියන්නේ රටාව. කර්මයේ රටාවක් තියෙනවා. ජීවිතයක රටාවක් තියෙනවා. ඒ රටාව අනුව තමයි අපේ ජීවිතය වේවා කර්මය වේවා ලෝකය වේවා ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ. සිත්නෙත් අසුපුව තුළ බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේ කියපු එක් කාරණාව මට හිතට දැනුණ මේ මොහොතේ මේ ජීවිතයේ කරන යම් යම් ක්‍රියාවන් වල 7න් එකක් අනිවාර්යයෙන්ම අපිට ditta ධම්ම වේදනියවම ලැබෙනවායි කියන කාරණේ. ඉතින් මම හිතන්නේ බුද්ධ දේශනාවට අනුකූලව. ඉතින් මේක ඔබ විසින්ම ඔබෙම විමසා බලන්න ඔබ හැරිලා බලන්න ආපස්සට කරපු දේවල් වල විපාක ලැබිලා තිබෙනවාද කියලා හොඳ විපාකද නරක විපාකද කියලා තම නැනපමණින් තමන් කරපු ක්‍රියාව අනුව තේරුම් ගන්නට ඔබට හැකියාවක් ලැබේවි. අපි හැමෝටම සමුගන්න මොහොතේ පුණ්‍ය අනුමෝදනාව වෙතට යමු වෙන. ඒ සඳහා ඔබ වහන්සේට ආරාධනා කරන්නේ. අද දවසේ මේ මහා පින්කම් පිළිවෙලට දායකත්වය දරන සදහැවතුන් වෙත පුණ්‍ය අනුමෝදනා කරන්නටයි අවස්ථාව. නිරතුරුව සිව්පසලාභයෙන් මේ පූජා භූමිය සෝභාමත් කළ හැම දෙනාටමත් පින්පෙත් පවරමින් අද දවසටත් අපි අවස්ථා කීපයක් සඳහා පින් අනුමෝදන් කරන්නට ඕනේ. පාදුක්ක වටරැක පානලු අංක 4 නිවසෙහි බීදිසානායක පින්වත් මහත්මිය විසින් රුපියල් 50,000ක බරපැනක් පූජා කරමින් අපට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඔබතුමීගේ දෙමව්පියන්ට ලොකු අම්මාට නැන්දනි ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට භවගාමී ජීවිත සුවපත් වෙන්නට ප්‍රාර්ථනා කරමින් නිමන්ති පමෝදී කියන ආදරණීය දියණිවරු දෙපළගේ පවුල්වල සියලු දෙනාටම සහෝදර සහෝදරයන් හැමටත් ආශිර්වාද කිරීම කුළුණු බරහතින් සම්පූර්ණ කරනවා. වත්තල එඬේර මුල්ල රාණි මණ්ඩප අංක 38 නිවසේ පදිංචි ජයවතී රුවන් පතිරණ විජේනායක පින්වත් මහත්මිය රුපියල් 25,000ක බරපැනක් පූජා කරමින් අභාවයට පත් වුණු දයාබර ඩේවිඩ් විජේනායක පියතුමාණන්ට එම් කොඩිතුවක්කු මෑණියන්ට තිලක දේවී නංගි ධනවති අක්කා ගුණවංශ මල්ලි මහානාම අයියා නිහාල් රජය ඇතුළු පවුලේ සංසාරගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනාව තබා තිබෙනවා. ඒ වගේම ආර්.එම්. නිලෝකා චන්ද්‍රලතා රත්නායක පහළ කනෝගම දෙකඳුවල කටුපතස රුපියල් 30,000ක බරපැනක් පූජා කරමින් මේ සේනාසනයේ වැඩ සිටින අපේ පදමුත්‍රා මෙහෙණින් වහන්සේගේ මඟ පෙන්වීම අනුව දහවල් මහා පින්කමක් සිදු කරලා දාන වේලක් පිළිගන්වලා එපින් බෙලින් අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා කියා උන්වහන්සේගේ පවුලේ සම්බුදු පිරිස ප්‍රාර්ථනා කරන උන්වහන්සේ සමගින් අභාවයට පත් වුණු ආරං රම්බණ්ඩා පියටන් වහන්සේ ඇතුළු කුල පරම්පරාගත සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් ගුණරත්මනිකේ අම්මා ඇතුළු සහෝදර සහෝදරයන්ට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ පින්වති දියණිය තරුණ දියණියක් වශයෙන් පැවිදිවතට ලැබිලා කරන උතුම් ශාසනික මෙහෙවරට නැවත නැවතත් මගේ ආශිර්වාදයේ පිරිනමනවා ගුරු පියා වශයෙන්. ඒ වගේම ආර්.ඩී. ප්‍රියංකා රංජනී පින්වත් මහත්මිය කැකුණාතුල ජනපදය උඩකණුගල අමිතිරගල රුපියල් කැකුණාතුල ජනපදය උඩකණුගල අමිතිරගල රුපියල් 30,000ක බරපැනක් පූජා කරමින් අභාවයට පත් වුණු ජී.එම්.ඒ. පීරිස් අල්විස් ආර්.ඩී. සේද්‍රිස්සන ආදරණීය පියාණන් වහන්සේලා දෙපළටත් හේසරා සයින්දී සිංහිත දිනේටත් සංසාරගත සියලු ඥාතීන්ටත් පින් අනුමෝදන් කරලා තිබෙනවා. සුජීවත් එම්.කේ. ධනවති යුරොස්ලින් වන ආදරණීය මෑණිවරු දෙපළටත් යුද හමුදා ආබාධිත සෙබළ ආදරණීය ස්වාම පුරුෂයාණන්ටත් හදපත්ෙන්ම ආශිර්වාද කරමින් දරු තුන්දෙනාටත්
සියලු නෑද හිතවතුන්ටත් සෙත් පතා තිබෙනවා. වගේම සමර රණසිංහ පින්නත් මහත්මිය කිතුලම්පිටිය උළුවිටිකේ ගාල්ල සිට රුපියල් 80,000ක බරපැන පූජා කරමින් සියලුම මියගේ ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කරන අතරේ විශේෂයෙන් ජෝන් රණසිංහ පියතුමාණන් වහන්සේට ජී දයාවතී මෑණියන්ට සංසාරගත සියලු ඥාති පින්නතුන්ලාට දානමය පින්කමට සහභාගී වූ සියලු දෙනා නමින් මියගේ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරලා තිබෙනවා. පින්කමට සහභාගී වන චරණී ධර්මප්‍රිය කාන්ති කුරුප්පෝ රත්නායදිරි සිංහ සරත් රූපසිංහ ලලන ඊශ්වරින් නන්දා යන පින්වත් මහත්ම මහත්මීන් හැම දෙනාටමත් තාරුකා රූපසිංහ දියණිය හැම පුතණුවන් ශ්‍යාමිලා සෙව්වන්දී සමිදු සංජය ශානුක යන දූ දරුවන්ගේ අධ්‍යාත්ම කටයුතු සාර්ථක කරගන්නටත් මේ පින හේතු වාසනා වේවා කියන මෛත්‍රී ප්‍රාර්ථනාව ඇති කොටගෙන තිබෙනවා. මේ පූජා භූමියේ අභිවර්ධනයට අප්‍රමාණ උපකාරයක් කළ එම පින්නතුන්ලාගේ කල ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නට නැවතත් අධිෂ්ඨාන කරමින් අපටත් සෙත් පැතීම් පිළිබඳව ප්‍රමාණ ගෞරවයෙන් මෛත්‍රී වඩන්නට කැමැති වෙනවා. පත්මා සුමනශීලී සුරවීර පින්වත් මහත්මිය අංක 204 නාකඳපොළ හේනේගම සිට රුපියල් 30,000ක බරපැන පූජා කරමින් පෙරසේම අපට සෙත් පතමින් අභාවයට පත්වුණු ආදරණීය දෙමව්පියන් වහන්සේලාටත් සංසාරගත ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමින් සුජීවත් සියලු දෙනාටම සෙතසුව ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වගේම හේමාලි ප්‍රියන්තිකා පින්වත් මහත්මිය කුවේට් සිට නිර්මලී ප්‍රියංගිකා මෙනවිය සම්බන්ධ කරමින් අංක 206 ගල්තරහංවැල්ලේ සිට රුපියල් 1,00,000ක බරපැන පූජා කරමින් HD විජේරත්න වදාදරණීය පියතුමාණන් වහන්සේගේ අභාවයෙන් 6 වසරක් පිරීම සිහිපත් කරමින් පින් අනුමෝදන් කරන්නට කොතරම් දුරුක් රටක සිට වූ කටයුතු කළා. ඒ වෙනුවෙන් විශේෂයෙන් දියණියනි මම ඔබේ ආශිර්වාදී පිරිනමන්නට කැමැති. ආදරණීය ස්වාම පුරුෂයන්න් වහන්සේගේ මියුරින් නොනා මෑණියන්ට අමරදාස සමරවීර පින්වත් පියාණන්ට එවැගේම සුගත් ජයන්ත ආදරණීය මල්ලීට සිරිසේන පින්වත් මාමා කියන මේ හැම දෙනාටමත් දියණියනි ඔබ පින් අනුමෝදන් කරන ප්‍රාර්ථනාව ඇති කරගෙන තියෙනවා. ආදරණීය ප්‍රේමලතා මෑණියන්ට නිර්මලී ප්‍රියංගිකා නංගීට විශේෂයෙන් ආශිර්වාද කරමින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සෙව්වන්දී දියණියට ජනක කුමාර පුතුට රංජිත් ප්‍රියන්ත සමරජීව ආදරණීය ස්වාම පුරුෂයන්න් වහන්සේට මාගේ සහෝදරියට ආශිර්වාද කරන්නටයි ආරාධනා කළා. ඒ සියලු ආශිර්වාද දෙලසින් පිරිනමමින් ඔබට ලක්බිමට පැමිණෙනතුරු තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු දෙව් රැකවරණින් යහපත ශාන්තිය සැපතම උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු පීඨයි. සාදු සාදු සාදු. ඒ ගෞරවනීය ආශිර්වාදයත් සමගින් මෙත්නෙත් පාමුලෙන් අපි සමුගන්න සූදානම් වෙන්නේ. ඔබට සිහිපත් කරන්නම් මේ විහාරස්ථානයේ දුරකථන අංක පූජනීය අපේ නායක හාමුදුරන් වහන්සේ පිළිබඳවත් ඒ වගේම විශේෂයෙන් උන්වහන්සේගේ රෝග පීඩාවන් වෙනුවෙන් උන්වහන්සේගේ සුව ශාන්තිය වෙනුවෙන් කැපවන ශ්‍රාවකෙක් ඉන්නෝනම් ඒ පිළිබඳ විස්තර දැනගන්නත් මේ අංකය යොදා ගන්න පුළුවන්. 0.70 13 14 625 ඒ වගේම 0.33 22 24 384 0.33 22 24 384 එම දුරකථන අංකය. ඒ වගේම සම්පත් බැංකුවේ යක්කල ශාඛාවේ තිබෙන ගිණුමට මූල්‍යමය වශයෙන් දායක වෙන්නත් ඔබට හැකියාවක් තිබෙනවා. පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේගේ නාමිනුයි ගිණුම තිබෙන්නේ. ගිණුම් අංකය 106යි 857යි 496යි 109. 106යි 857යි 496යි 109 ඒ ගිණුම් අංකය. ඒ සඳහා ඔබට ආරාධනා කරමින් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, උතුම් වූ ධර්මාවබෝධය පිණිස මේ උතුම් කුසලයන් හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුලෙන් අපි සමුගන්නෝ. හැම දිනාටම තෙරුවන් සරණයි.